Hari, හැමෝටම එනම් good morning. අද ජනවාරි 17 නේ පොය දවසක්. නමුත් පොය කියලා දැන් අවසාන මාසේ අපිට අතාරින්න බෑ මේ ප්‍රැක්ටිකල් ඩිස්කෂන් එක යන අතරමඟ තියෙන්නේ. අපි මීට කලින් දවස් දෙකක් අරගෙන හතරවෙනි ප්‍රශ්නට අදාළ ප්‍රැක්ටිකල්ස් ටික ඔක්කොම කතා කරලා ඉවර කරා. විභවමානයේ මීටර් හේතුව වෝල්ට් මීටර් ඇමීටර් ඒ හා සම්බන්ධ ඔක්කොම ටික කතා කරලා ඉවර කරා. ඕම් මීටර ගැන කතා කරේ නෑ ඒක අපිට නැති නිසා. ඉතින් අපි අවසාන වෙලාවේ අපිට කිටි කාලයක් තුළ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කරගමු. ඒතර ඒ විදිහට හතරවෙනි ප්‍රශ්නට අදාළ පාර්ට් එක ඉවර කරා. දැන් මම මේක ඔයාලට කරලා තේරෙනවා මේ මම මේ ප්‍රශ්න විදිහට තමයි යන්නේ. කියන්නේ හතරවෙනි ප්‍රශ්නට අදාළ ප්‍රැක්ටිකල් ටික දෙක දවසක හෝ දවස් දෙකක් අරන් කරා. දැන් අද මේ අපි යන්නේ තුන්වෙනි ප්‍රශ්නට අදාළ ප්‍රැක්ටිකල්ස් ටික. ඔයාලා දන්නවා ස්ට්‍රක්චර්ඩ් එකේ තුන්වෙනි එකට එන්නේ දෝලන හතරක් නැත්නම් ආලෝකයේ කියන දෙකකින් එකතුවක් එක්ක එකක් නැත්නම් වෙන එකක් ඔය දෙකෙන් මාරු වෙවි තමයි බොහෝ වෙලාවට එන්නේ. ඒක සමහරවිට වෙනස් වෙච්ච අවස්ථාවක් නැතුව නෙමෙයි. ඒ නිසා මේ එහෙම වෙන්න පුළුවන්. ඒතකොට අද අපි කතා කරන්න පටන් ගන්නේ මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නට අදාළ ප්‍රැක්ටිකල්ස් ටික. දෝලන හතරංගයි ආලෝකයයි. අපි බලමු අද සමහරට ඉවර ගන්න බැරි වෙයි. එහෙම වුණොත් අපි හෙට උදේ පැය දෙකක් වගේ අරන් ඉවර කරමුද? බලමු ඒක අන්තිමට නේ. අන්තිමට නම් පුළුවන් තරමක් අපි අද ඉවර කරගමු. හරි. අපි එහෙනම් වැඩේට යමු. දැන් හැමෝටම ටියුට් බං හිතන්නේ මට මතකත් නැහැ හතරක් හරි තුනක් හතරක් පහක් හරි ඔය ගානක් මම දැම හදපුවා ටික ඔක්කොම. තව කීපයක් තියෙනවා මම ඒක හදලා හෙට දාන්නම් හෙට වෙද්දි. ඉතින් ලේසි නෑ හදනවා කියන එකත් ඔක්කොම ටයිප් කර කර ඔක්කොම තියෙනවා බලාගෙන එහෙම වැඩක් තියෙන නිසා ටිකක් තමයි ටිකක් වෙලා යන්නේ හදන්න. කමන්නේ කොහොමද කමන්නේ මම හදලා අනිවාර්යෙන් දෙනවා. ඒ වගේම අපි ඊළඟ දවසේ ඩිස්කස් කරනවා ඔය යාන්ත්‍ර විද්‍යාව සහ කියන්නේ පළවෙනි එකට අදාළ වෙන්න පුළුවන් කතන්දර ටික. අවසාන සතියේ ඩිස්කස් කරනවා තාපයට අදාළ හොඳම ප්‍රැක්ටිකල් ටික. මොකද තාපය තමයි ප්‍රැක්ටිකල්ස් තමයි ගොඩක් අයට බෑ කියන්නේ. ඉතින් ඒක අපි අවසාන දවසේ ඩිස්කස් කරලා එතනින් ඉවර කරමු ක්ලාස් එක. තව දෙකක් අපිට තියෙනවා නේ. මේ සතියේ සෙන්සුරාදා ඊළඟ සතියේ සෙන්සුරාදායි. පොඩ්ඩ බලන්න කරුණ කියන්නේ මේ පෙබරවාරි 7 නේද එක්සෑම් පටන් ගන්න. එතකොට අර ක්ලාස් නවත්තන්න ඕන දවසක් දැම්ම කියලා දිනවද? ජනවාරි මාසෙ පුළුවන් ඇති නේද? එහෙම එකක් දන්නවනම් පොඩ්ඩක් කවුරුද දාන්න බෑ chat එක. කාද? පළවෙනිද? පළවෙනිද. හරි හරි. පළවෙනිද නේ නවුලක් නේ අපිට එහෙනම් 29 වෙනකම් කිසි අවුලක් නැතුව කරන්න පුළුවන්. එමුත් අපි ඒ විදිහට ගිහලා 29 ඉවර කරන විදිහට වැඩේ කරගමු. ඉතින් අපි 30ක් දිනන බැරි වෙලාවක් 29 කොටස් ටික ඉවර කරගන්න බලනවා. තව 30ක් තරම් ඉතුරු ටික ඉවර කරලා ඔක්කොම කරගන්න පුළුවන්. හරි. අපි එහෙම යනවා. හරි. ඒතකොට අද අපි පටන් ගමු ධ්වනිමානයෙන්. තා පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙන එක අපි පස්සේ කතා කරමු. ධ්වනිමානයෙන් පටන් ගමු. ධ්වනිමානය කියන්නේ ඇත්තටම මේ ගිය පාර ආපු ප්‍රැක්ටිකල් එක. එතකොට එහෙමයි කියලා එක මේ පාර නොකර ඉන්න එපා. මොකද මේ ධ්වනිමානය කියන එක දැන් ඔයාලා ටියුට් එකේ බැලුවත් ඕකේ අන්තිමට මම දාලා තියෙනවා මේකෙන් ප්‍රශ්න ආපු අවුරුදු මොනවද කියලා. බලන්න අපි ටියුට් එක පොඩ්ඩක් බලමු. මේක තමයි ඔයාලා දුන්න ටියුට් එක. දැන් මේකේ අන්තිමට තියෙනවා මේකෙන් ප්‍රශ්න ආපු අවුරුදු. මේ තියෙන්නේ සෑහෙන අවුරුදු ගාණක් මේකෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න. 2020ත් ආවා මේකෙන්. ඒතර 2021 නොවෙන්න chance එක තියෙනවා. නමුත් ධ්වනිමානය කියන එක දැනගන්න නැතුව ෆිසික්ස් කරන ළමෙක් ඉස්සරහට යනවා කියන එකේ තේරුමක් නැහැ. මොකද මේක බොහොම මේ හොඳ සංකල්පයක්. හරි අපි ඒකට යමු. ඉතින් පොඩ්ඩක් කතා කරමු ධ්වනිමානය ගැන. ධ්වනිමානය නැත්නම් සෝනෝමීටර් කියනවා. දැන් ධ්වනිමානය කියන එකේ වෙන්නේ දැන් ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි අපි උතන ඉගෙන ගන්නවා ඉස්සල්ලාම අර ආතතියක් යටතේ තියෙන කම්බියක් පෙළුවහම එයාගේ ඇතිවන තරංග රටා සහ ඒ කතන්දර ටික
මූලිකය, පළමු උපරිතාණය, දෙවන උපරිතාණය ඔක්කොම දානවා මම දැන් ඔක්කොම කියන්න යන්නේ නැහැ. එතනදී ඔයාලට එනවා මෙහෙම එකක්. n වන උපරිතාණයේ සංඛ්‍යාතය කීයද කියලා ඇහුවොත් දැන් ඔය එන්නේ මෙහෙමනේ. දැන් මම මේක මතක තියාගෙන ඉන්න විදිය ඔන්න අහගන්න. මට මතක මූලිකයේ එක පුඩුවයි ඊළඟ පළමු උපරිතාණයේදී පුඩු 2යි ඊළඟට ඇදී පුඩු 3යි ඒ වගේ තමයි යන්නේ. ඔය පුඩු ගාන සමානයි යාගේ ප්‍රසංවාදයට. මොකද මූලිකය කියන්නේ පළමු ප්‍රසංවාදය ඕනම එක. ප්‍රසංවාදය කියන එකේ තේරුම තමයි මූලිකය වගේ කී ගුණයක්ද කියන එක. ඉතින් මූලිකය කියන්නේ මූලිකය වගේ එක ගුණයක්ද කොහොමද? ඒ නිසා යා පළමු ප්‍රසංවාදය. ඔය මොම වැඩේ යනවා. ඊතරෝග සම්බන්ධ සූත්‍රයක් අපිට ගත්ත හැකි. මෙහෙම. මේක ඇවිල්ලා n වන ප්‍රසංවාදයනේ. sorry n වන උපරිතාණය. දැන් මේක ගත්තේ කොහොමද? දැන් මට මේ ටික මතකයි. මූලිකයේ ඉන්නේ මූලිකයේ සංඛ්‍යාතේ ඉන්නේ මෙහෙම. 1යට 2යි වර්ගමූල t බෙදීම එන්නේ. මේ t බෙදීම කියන්නේ අර මෙයා එන්නේ කොහෙන්ද? තරංගායාමයේ වෙනම අර දිග ඇසුරින් හොයාගෙන ඊට පස්සේ අපි දන්නවා ඇති තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය v = t බෙදීම m ගේ වර්ගමූලය. ඉතින් ඒක මෙතෙන් දැම්මා v = f ලම්බ දැම්මම තමයි මේක එන්නේ. ඊට පස්සේ මට මතකයි f1 පළමු උපරිතාණයේ එන්නේ 1යට l කියලා. ඉතින් 1යට l කියන්නේ 2යට 2යි l කියන එක. මේ 2කට 2 කැපුණාම 1යට l තමයි එන්නේ මෙතන. මේ දෙවෙනි කියන උත්තරේ. කොහොම ගිහිල්ලා දෙවෙනි උපරිතාණය ගත්තොත් එන්නේ 3යට 2යි l. ඉතින් ඔයාලට තේරෙනවා ඔහොම ගිහිල්ලා n වෙනි උපරිතාණය. මෙතෙන් දාවොත් මෙතන n දාන එකක් නේ. 2 තියේදි 3, 1 තියේදි 2, බිංදුව තියේදි 1. n දාන 1 බෙදීම 2යි. මේක තමයි සම්මත සූත්‍රය උතන. මේ ඇවිල්ලා n වෙනි උපරිතාණය. n වන ප්‍රසංවාදය කිව්වොත් මීට කලින් එක. ඒතර n වන ප්‍රසංවාදය කිව්වොත් එන්නේ මෙහෙම. තේන්නේ n වන ප්‍රසංවාදය කියලා කිව්වොත් මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒක සංඛ්‍යාතයේ එන්නේ දැන් මම කියවනේ මෙයා පළමු ප්‍රසංවාදය. මෙයා දෙවන ප්‍රසංවාදය. මෙයා තුන්වෙනි ප්‍රසංවාදය. ඒ කියන්නේ 1 2 3 ඒකමයි නේ. එහෙනම් n ප්‍රසංවාදය කියන්නේ n එන්න ඕනේ. ඔන්න n වන ප්‍රසංවාදය කිව්වොත් දැන් මේවා මේ වෙද්දි හොඳට පුළුවන් වෙනවා මම මේ නිකන් පොඩි මේවා තිබ්බා ඔයාලා කලින් ඉගෙන ගත්තා කියලා මතක් කරගන්න. ඒතර මේ ආශ්‍රයෙන් තමයි මේ ධ්වනිමානයත් අපි වැඩ කරගන්නේ. දැන් ඔන්න අමතක කෙනෙක් ඉන්නවනම් ලියාගත්ත හැකි මේක. නිකන් ලියා ගන්න ඕන නම් මෙහෙම. නිකන් පොඩ්ඩක් ලියාගෙනත් කරගෙන යන්න. කියන්නේ ඇදි තන්තුවක තීව්‍රයක් තරංග. ඇදි තන්තුවක තීව්‍රයක් තරංග. මේ ඇදි තන්තුවක තියෙන තීව්‍රයක් තරංග. අන්වයාම තරංග ඇති කරන්න පුළුවන්. නමුත් මෙතන ඒක නෙමෙයි කියන්නේ. දැන් ලියන්න ඕන තීව්‍රයක් ප්‍රවේගය. ඒ කියන්නේ ඇදි තන්තුවක තීව්‍රයක් තරංග ගමන් කරන ප්‍රවේගය. ප්‍රවේගය සමානයි වර්ගමූල t බෙදීම m. ඔන්න ලියලා පොඩුවක් දාගන්න මුලින්ම. t කියන්නේ ආතතිය, m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. t කියන්නේ ආතතිය, m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. අපි කියනවා රේඛීය ඝනත්වය කියලා. ස්කන්ධයේ දිගින් බෙදුවා නම් හරි. මේක ලියලා ඕන නිකන් මේ තුනක් ලියලා මේක එන්නවනේ උපරිතාණය, මේක එන්නවනේ ප්‍රසංවාදය කියලා නිකන් මේවත් ලියාගත්තට කමක් නැහැ.
දැන් මට ඕන නම් පුඩු ගන්න. පුඩු කොච්චරක් තියෙනවද කියන එක ලියන්නත් පුළුවන් මේ. දැන් බලන්න ඔයාලට මේකේ තරංගයේ හැඩය මතක නම් මූලිකයට එන්නේ මෙහෙම හැඩයක්. පළමු උපරිතාණයට එන්නේ මෙහෙම එකක් නේ. ඊළඟ එක දෙවන උපරිතාණයට එන්නේ මේ වගේ තුනක්. ඉතින් මේ පුඩු ගාන 1යි, පුඩු ගාන 2යි, පුඩු ගාන 3යි. ඒ කියන්නේ ප්‍රසංවාදයට සමානයි පුඩු ගාන නේ. කියන්නේ මෙතන පුඩු n ගානක් තියෙනවා. උපරිතාණයට ගත්තොත් බලන්න n වන උපරිතාණයේදී පළමු උපරිතාණයේදී පුඩු 2යි. දෙවන උපරිතාණයේදී පුඩු 3යි. n වන උපරිතාණයේදී පුඩු n ධන 1යි. මෙතන පුඩු n ධන 1යි. හරිනේ කොහොමත් n බිඳුව දැම්මොත් පුඩු එකක් තියෙන්නේ නේ. ඕන නිකන් මේක නිකන් ඕනනම් ලියලා පොඩි සම්ම ටිකක් ගහගන්න ටක් ගාලා වැඩේට යන්න දෙන්න. නැත්නම් පොඩි මතක් කිරීමක්. මේවා ඉගෙන ගන්න තිබ්බා කියලා. ඉවරද? ඉවර නැති අය ඉන්නවනේ අරුස්සන් බලන්න. ඉවර නැති අය. දැන් ඔක්කොම ඉවරයි නේ. හරි. අපි යන ඉස්සරහට යමු. මොන නිකන් පොඩක් මතක් කරා මෙහෙම මේවා තිබ්බා කියලා. දැන් යනවා ධ්වනිමානයට නේ. මොකක්ද මේ ධ්වනිමානය කියන්නේ? ධ්වනිමානය කියන්නේ මේ වගේම මේ කම්බි දාලා හදපු එකක් තමයි. දැන් ඔයාලා නිකන් গিitar එකක් වයලින් එකක් නිකන් මේ ඒ වගේ තත් කම්පණය වෙන විදිය ගැන හිතන්න. දැන් මේකේ මේ දිග මේ වගේ ගත්තත් මූලික ගම් අනික් වටික ඔක්කොම ගතාරින්. දැන් මේවා අතහැරලා දාන්න. මේක ගැන විතරක් හිතමු. දැන් ඔයාලට මේක බලපුවම පේනවා මූලිකයෙන් නම් කම්පණය වෙන්නේ මේ L දිග එහෙම මේ කරද්දි සංඛ්‍යාතේ එහෙම වෙනවනේ. ඇත්තටම ඕක තමයි අපි භාවිතා කරන්නේ මේ සංගීත භාණ්ඩවල. දැන් කම්පණය වෙන දිග අපි මූලික වයර් දැන් අපි গিitar එකක් ගත්තොත් ස්ට්‍රින්ග් එක තියෙනවා වයර් එක තියෙනවා ඒක නිකන් කම්පණය කරාම ඒක සංඛ්‍යාතයක්. ඕකේ පොඩ්ඩක් උඩ ඉඳන් තැනකින් ඇඟිල්ල තිබ්බහම කම්පණය වෙන දිග අඩු වෙනවා. දිග අඩු වෙනවා කියන සංඛ්‍යාතේ වැඩි වෙනවා. සායක රීල් වෙනවා. ඒ වගේ
එහෙම කරන්න පුළුවන්. ඒකෙන් කරන්නේ දිග අඩු කරන එකයි. දැන් අනික් පත් තියෙනවානේ මේ මූලික විතරක් නෙමෙයි පළමු ප්‍රතිතාන දෙවෙනි ප්‍රතිතාන තියෙනවා ඒවට යටි සංඛ්‍යාති වැඩි වෙනවා කියලා කිව්ත් එනවා. ඒක හිතන්න එපා වැඩි. ඇත්තටම ඔයගේ අර එකතුවක් තමයි උතන තියෙන්නේ. ඒක ටිකක් ලොකු කතාවක්. අපි ඒව දැන් කතා කරන්න වෙලා නැහැ. තේරුම් ගන්න ඕන දේ තමයි දිග අඩු වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා කියන එක. දිග වැඩි වෙද්දී සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ වගේ කතන්දර තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ඒක භාවිතා කරන්න පුළුවන් සංඛ්‍යාතය නිකන් මේ කරන වැඩක් කරගන්න. ඒ වගේම ආතතිය. මේ දැන් ඒකේ දිග ස්කන්ධය අපිට වෙනස් කරන්න බෑනේ. ඒක කම්බිය තියෙන එකනේ. ආතතිය පුළුවන්. දැන් ඒක තමයි ඔය গিitar එකම ටියුන් කරනවා කියලා කරන්නේ. අපි ආතතිය ටික ටික වැඩි කරනවා හෝ අඩු කරනවා. ඒකනොත් පුළුවන් එයාගේ සංඛ්‍යාතය වෙනස් කරගන්න. තේරෙනවද කතාව? එහෙනම් ආතතියයි දිගයි. මේ දැන් තමයි මේකේ ප්‍රබලව දෙන්න. අපි එහෙනම් මෙන්න මේ දෙකත් මතක තියාගෙන යන්න ධ්වනිමාන. දැන් ධ්වනිමානය කරන්නේ මොකද්ද? ධ්වනිමානයේ තියෙනවා මේ වගේ පෙට්ටියක් ලොකු. පෙට්ටියක්. මේකුඩ තියෙනවා අර වගේ දිග එහෙම වෙනස් කරන්න පුළුවන් විදිහේ පොඩි සේතු දෙකක්. මේකෙන් දාන්න පුළුවන් පොඩි මෙහෙම කම්බියක් දාලා තියෙනවා. මේ පැත්ත මෙහෙම ගැට ගහලා කෙලිදුවා. එහෙම ගිහිල්ලා මෙතනින් පොඩි අප්පියක් වගේ එකක් දාලා එතනින් පුළුවන් අපිට පොඩි එක එක ස්කන්ධ එල්ලන්න. උදා වෙන කතාවක්. දැන් මෙතන ස්කන්ධය වැඩි වෙන්න මේ කම්බිය ආතතිය වැඩි වෙනවා. එතකොට මේකේ කම්පන දිග මේක. මේක තමයි කම්පන දිග. මේක වෙනස් කරන්න ආතතිය වෙනස් වෙනවා. දැන් මෙතන mg නම් පල්ලෙහාට තියෙන බර ආතතිය සමාන mg ට නේ. ඒ නිසා m වැඩි කරන්න ආතතිය වෙනස් වෙනවා. ඒතර අන්න මේ දෙකෙන් දිග සහ මේකෙන් ආතතිය වෙනස් කර මේකෙන් එක එක පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් ඇයි මේක මෙහෙම පෙට්ටියක් උඩ තියලා තියෙන්නේ? නිකන් කරන්න බැයිද ඔක? පෙට්ටියක් උඩ තියන්න හේතුව තමයි දැන් গিitar එකකට මේ පෙට්ටියක් තියෙන්නේ. ඒකත් මේ ධ්වනිමාන පෙට්ටියක් වගේ තමයි. එයා කම්පණය කරද්දී වයර් එක ස්ට්‍රින්ග් එක යම් සංඛ්‍යාතයක් ඇති වෙනවනේ. ඒ සංඛ්‍යාතයෙන් මේ පෙට්ටිය ඇතුලේ තියෙන වාතයක් කම්පණය වෙනවා. එතකොට හොඳ හඬක් එනවා මේකෙන්. දැන් ඔය গিitar එකක් අරගත්තොත් গিitar එකේ ඕනනම් පුළුවන් ගෙදර තියෙනවා නම් පෙට්ටිය ගලවලා පැත්තකට දාන්න. දාලා නිකන් ගහලා බලන්න සද්ද එනවද කියලා. එන්නේ නැහැ අඩුයි. අර බොක්ස් එක තියෙද්දි තමයි සද්ද එන්නේ හොඳට. හේතුව ඒ බොක්ස් එක ඇතුලේ තියෙන වාතය කම්පණය වෙනවා එතකොට අර සංඛ්‍යාතයෙන්. එතකොට ඒකෙන් හඬක් එනවා හොඳ. ඕක වෙන විදිහකට ඕනනම් කරන්න පුළුවන් බොක්ස් එකක් නැතුව ඉලෙක්ට්‍රික් গিitar වල එහෙම තියෙන ඒක එන හඬ ඉලෙක්ට්‍රොනිකලි තමයි වර්ධනය කරන්නේ. ඒක වෙන කතාවක්. එහෙම නැතුව අපිට මෙහෙම කරන්න ඕන නම් බොක්ස් එකක් තියෙන්න ඕන. ඒකේ හුලං ඒකේ වාතය හොඳට තියෙන්න ඕන. ඉතින් මේ වගේ එකක් තමයි මෙතන කරලා තියෙන්නේ. දෙන්නාන පෙට්ටිය අවශ්‍යතාවය ඒකයි. මේ වැඩේට ගන්න තවත් එක ප්‍රබල සමාජිකයෙක් තමයි සරසුල කියන්නේ. සරසුල මේ වගේ. සරසුලෙන් පුළුවන් නියත සංඛ්‍යාතයක් තියෙන තරංගයක් ඇති කරගන්න. දැන් ගොඩක් වෙලාවට සරසුල වල ගහලා තියෙනවා 256 Hz. එහෙනම් ඒක කම්පණය කරාම 256ක සංඛ්‍යාතයක් තියෙන තරංගයක් තමයි ඇති වෙන්නේ. දැන් සරසුලක් කම්පණය වෙන විදිහ ඔක්කොම මම කියන්නේ නැහැ. දැන් මම මෙහෙම ගන්නම් සරලව මේ සරසුල මෙහෙම අරන් කම්පන කොට්ටේ කියලා එකක් තියෙනවා. ඒක කොහොම ගහන්න තියෙන්නේ. ගැහුවාම මෙයා කම්පණය වෙනවා. කම්පණය වෙන්න මෙන්න මේ දැති. මේ දැති මෙහෙම දෙපැත්තට තමයි කම්පණය වෙන්නේ. මෙහාටයි මෙහාටයි. මේ මෙහෙම. එතකොට තමයි තරංගය ඇති වෙන්නේ. අන්වායාම තරංගයක් දැන් මේ පැත්තට ගත්තොත් නම්. නමුත් මේක ඒකට සම්බන්ධ කරන විදිහ අනුව වෙනස් වෙනවා තීරයක් දන්වායාම කියන එක. දැනට අපි මෙහෙම හිතුවොත් මේක
ධ්වනි තරංගයක් පැත්තට ගත්තොත් අන්වායනයි. මොකද මෙයා මෙහිම කම්පණය වෙදී වාතය හරහා මෙහිම සම්පීර්ණ විරලන තමයි මෙයා ඉස්සරහට එන්නේ. ඒ නිසා ඒ කියන්නේ නියත සංඛ්‍යාතයක් තියෙන තරංගයක් ඇති කරගන්න තමයි සරසුල භාවිතා කරන්නේ. දැන් ලේසියෙන් අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. අපිට පුළුවන් මේ සරසුල කම්පණය කරනවා. අපි හිතමු 256 හර්ට්ස් මේක ගහලා තියෙනවා. අපි හිතමුකෝ අපි ඔක 256 හර්ට්ස් වුණාට අපි ඔක දන්නේ නැහැ ඉලක්කම මොකක්ද කියලා. ගහලා නැහැ කියමුකෝ. අපි දන්නවා 256යි. හැබැයි ඒක අපිට හරියට තහවුරු කරගන්න ඕනේ. එක්ක අපි ඒක දන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. සරසුල අරන් කම්පණය කරනවා. කම්පණය කරාම මෙයා කම්පණය වෙන මේ සංඛ්‍යාතින් ඔය සරසුල අරන් කියලා තියෙනවා මේ ධ්වනිමාන පෙට්ටිය උඩින් මෙහෙම. ඇයි උඩින් තියන්නේ? මේක මේ දැටි මෙහෙම කම්පණය වෙද්දී සරසුල හරහා මෙන්න මේ යට අල්ලගන්න එක තියෙන්නේ. ඒක හරහා මෙහෙම පල්ලෙහාට මේ තරංග යනවා. එතකොට ඒ තරංගය ගිහිල්ලා මේකේ ආයෙ පාරක් ඇතුලේ තියෙන වාතයත් එක්ක කම්පණය වෙන්න පටන් ගන්නවා. කියන්නේ එයාගේ ආපු වේව් එක ටිකක් ඇම්ප්ලිෆයි වෙලා දෙනවා එළියට. ඒ නිසා මේක කම්පණය කරලා තියන්නේ මේ උඩින්. තිබ්බහම දැන් මේ ඔක්කොම එකට අදාළව තමයි කම්පණය වෙන්නේ. දැන් උතන තියෙනවා අනුනාදය කියලා බොහොම නිකන් සුන්දර අවස්ථාවක්. අනුනාදය කියලා කියන්නේ මෙන්න මේකයි. ඕනම දෙයකට තියෙනවා ස්වභාවික සංඛ්‍යාතයක්. ස්වභාවික සංඛ්‍යාතයක් කියන්නේ එයා හදලා තියෙන දේවල් අරන් මේවා නිසා එයා නිකන් ස්වභාවයේ නිකන් ඉන්න කැමති සංඛ්‍යාතය. එතකොට ඔන්න දැන් තව වචනයක් එනවා වැඩියට. මොකද්ද? අනුනාදය. අනුනාදයත් එක්කම තව එන එකක් තමයි කෘත කම්පණය. දැන් ওই දෙක ගැන කතා කරගෙන යන්න. ලියාගන්න මම ඉක්කු. කෘත කම්පණය සහ අනුනාදය. මේකේ කතාව මෙච්චරයි. මේ තරංගයක් ඇති වෙන්න මූලික වෙන්නේ කම්පනයක් නේ. මොකක් හරි දෙයක කම්පනයක් තමයි තරංගයක් ඇති කරන්නේ. එතකොට ඔය අපිට පුළුවන් නේ ඕනෑම වස්තුවක් අපිට කැමති ආවර්තීය බලයක් දීලා. ආවර්තීය බලයක් කියන්නේ අර කම්පණය වෙන විදිහේ බලයක්. ඔය ගරු දැක්වීම මම කියන්න යන්නේ. නිකන් මෙහෙම අපි ඔන්චිල්ලාව කරා මෙහෙම පද්දනවා කියන්නේ වතින් අන්න ආවර්තීය බලයක් දුන්නා. කියන්නේ එක ලක්ෂයක් වඩා දෙපැත්තටම බලයක් දෙනවා. ආවර්තීය බලයක්. අපිට පුළුවන් ඕනෑම වස්තුවක් අපිට කැමති ආවර්තීය බලයක් දීලා ඒ අපි දෙන ආවර්ත බලයේ සංඛ්‍යාතයෙන් කම්පණය කරවන්න අවුලක් නැහැ. පුළුවන්. අපි ඒකට කියනවා කෘත කම්පණය. අයි අපි කෘත්‍රිම කරවනවා. වස්තුව තියෙනවා අපි කෘත්‍රිම ඒවා කම්පණය කරනවා අපිට කැමති එකකින්. මොන තව වචනයක් ආව ආවර්තීය බලය. දැන් මේ ෂෝට් රිවිෂන් එකක් එක්ක යන්නේ. මොකද මම කැමති නැහැ මේක විතරක් කියලා දීලා යවන්න. මොකද ආවර්තීය බලයක් කියන්නේ අර විදිහට කම්පනයක් ඇති කරවන්න පුළුවන් බලයක්. දැන් අපි දෙන ආවර්තීය බලයේ සංඛ්‍යාතයෙන් වස්තුව කම්පණය වෙනවා. අපිට දෙන්නේ බැරි වෙලාවක් අපි දෙන ආවර්තීය බලයේ සංඛ්‍යාතය වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණොත් ස්වභාවික සංඛ්‍යාතය කියලා කියන්නේ නිකන් එයා ඉපදෙද්දිම එයාට හම්බෙච්ච එක වගේ කියලා හිතා ගන්න. නිකන් එයා ඉපදෙච්චම එයාට හම්බෙලා දින සංඛ්‍යාතයක් එයාට ඒ සංඛ්‍යාතයේ ආවර්තීය බලයක් ආවොත් එහෙම ඉතින් සුපිරි. නිකන් එයා ඉන්නේ කැමතිම විදිහේ. ඔන්න කතාව මෙච්චරයි. වස්තුවකට ඕනනම් පුළුවන් අපිට අපි කැමති ආවර්තීය බලයක් දීලා ඒ ආවර්තීය බලයේ සංඛ්‍යාතයෙන් වස්තුව කම්පණය කරවන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි අපි දෙන ආවර්තීය බලයේ සංඛ්‍යාතය වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණොත් අන්න එතන වෙන එකට අපි කියනවා අනුනාදය කියලා. ඔච්චරයි කතාව. ලියාගමු. කියන්න මෙහෙම ඕනෑම සංඛ්‍යාතයක් ඇති ආවර්තීය බලයක් යටතේ ඕනෑම සංඛ්‍යාතයක් ඇති ආවර්තීය බලයක් යටතේ ඕනෑම සංඛ්‍යාතයක් ඇති ආවර්තීය බලයක් යටතේ වස්තුවක් කම්පණය කරවිය හැක. වස්තුවක් කම්පණය කරවිය හැක. වස්තුවක් කම්පණය කරවිය හැක.
ඒ කෘත කම්පනයයි. ඒ කෘත කම්පනයයි. කෘත කම්පනය. කෘතිමව නිකන් මතකයි කෘත කම්පනය. ඒ කෘත කම්පනය. ඊළඟට ලියනවා. යොදන ආවර්තීය බලයේ සංඛ්‍යාතය ඊළඟ පොයින්ට් එක. යොදන ආවර්තීය බලයේ සංඛ්‍යාතය යොදන ආවර්තීය බලයේ සංඛ්‍යාතය වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වූහොත් වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වූහොත් වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වූහොත් එවිට එය අනුනාද වේ. එවිට එය අනුනාද වේ. එවිට එය අනුනාද වේ. හරි ඔන්න වචන තුනම හරි. දැන් අනුනාදය කියන එක බොහොම නිකන් ඉන්ටරෙස්ටිං කතාවක්. තාම නිකන් පොඩි කැලලක් කියලා අනුනාද ඉවර කරන්න. ටකෝමා කියලා පාලමක් තිබ්බා. උන එක ගොඩක් කලින් වෙච්ච සිද්ධියක්. දැන් මේ පාලමට තියෙන ස්වභාවික සංඛ්‍යාතයක්. එයාගේ හදලා තියෙන විදිහ ඒ ඔක්කොම අනුව එයාට නිකන් කැමතිම සංඛ්‍යාතයක් තියෙනවා. මේ පාලම ගාවින් නිකන් ආවර්තීය විදිහට චණ්ඩමාරුතයක් හැමුවා. චණ්ඩමාරුතයක් කියන්නේ හුලඟක්. දැන් මොකද උනේ? ඒතර හුලඟ වගේ මේ පාලමට ආවර්තීය බලයක් එනවානේ. අවුල කියන්නේ හුලඟෙන් ආපු ආවර්තීය බලය මේ පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණා. අන්න සමාන වෙච්ච එක මොකද වෙන්නේ? දෙන්නම් වැඩේ කියලා අනුනාද වෙන්න පටන් ගන්නවා පාලම. පාලමක් හදන්නේ අනුනාද වෙන්න නෙමෙයි වුණගත් එක්ක. එතකොට පාලම කඩන් වැටෙනවා නේ. මම ඔයාලට ඒක පෙන්වලා දෙනවා මතක නැහැ. මම ආයෙ පෙන්නන්නම් වීඩියෝ එක. ඉතින් මේක මරු කතාවක්. ඒ නිසා ඔය අපි දන්නවා මේ ආමි ප්ලටූන් අරම යද්දි පාලමක් උඩින් යද්දි මාච් කරන්නේ නැහැ. හේතුව අපි ඔක්කොම 100ක් විතර එකම ස්ටෙප් එකකට මාච් කරන් ගියොත් නිකන් එක සමාන තරංගයක් හැදෙනවනේ. ධ්වනි තරංගයක් ගැන හිතන්න ඕන. නැත්තම් පාලමට එන සම්ප්‍රේෂණය වෙන එක එනවා නෑ. ස්ටෙප් එකකින් ස්ටෙප් එකට එන්නේ. කියන ආවර්තීය බලයක් වගේ එක නිකන්. බැරි වෙලාවත් මේ සංඛ්‍යාතය පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණොත් අන්න පාලම අනුනාද වෙන්න පටන් ගන්නවා. අනුනාද වෙච්ච ගමන් පාලම කඩන් වැටෙනවා. පැහැදිලිද? බලමු එක. Tacoma Bridge, Washington, opened only a few months ago, was built at a cost of over $6 million. But misfortune overtakes the great structure. These are some of the most amazing pictures ever recorded by a newsreel. The actual collapse of the world's third largest suspension bridge. Only a 35-mile-an-hour wind is blowing, but this apparently sets up a rhythmic swinging of the bridge, which increases with each swing. Finally, the swinging road and the suspension cables give way and plunge into the water below. Fortunately, the only casualties were a car stalled on the bridge and a dog. මොන වුණාද? දැන් බලන්න දැන් ටක් chat එකට මොනවා හරි හැමෝම දාන්න. සුපිරි මොනවා හරි තේරුණා හොඳයි මොනවා හරි දාන්න ටක් ගාලා දාන්න. වැඩි දැන් තවන්න පටන් ගන්න යන්නේ. දැන් පටන් ගන්න කලින් හොඳ එනර්ජි එකෙන් පටන් ගන්නද? දාන්න බලන්න chat එකට මොනවා හරි වචනයක්. හොඳයි සුපිරි තේරුණා බැලුවා වීඩියෝ එක මොනවා හරි දාන්න. ටක් ගාලා දාන්න ටක් ගාලා.
හැමෝම දන්න. 6 දෙනෙක් 7 දෙනෙක් 8 දෙනයි 9යි 10යි. හරි හැමෝම දන්නවා. මොන කතාවද දැන් ඔබ තව පුළුවන් අපිට වීදුරු දැකලා ඇති සමහර ගායිකාවන් ඔපෙරා කියද්දී එහෙම වීදුරු බින්දෙනවා කොහොමද කරන්නේ අපි හඬේ සංඛ්‍යාතය අපි ධ්වනි තරංගයේ සංඛ්‍යාතය වීදුරු වල ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙච්ච ගමන් එයා කම්පණය වෙන්න පටන් ගන්නවා වීදුරු හදන්න කම්පණය වෙන්නේ නෙමෙයි ඉතින් එතකොට එයා බින්දෙනවා මේ වගේ වැඩ එතන ගොඩක් තියෙනවා අනේ වගේ ඒවාක් තියෙනවා ගොඩක් අපි වෙන්නන්න වෙලා යන නිසා අපි දැන් යන් ආයෙ වැඩේට දැන් මෙතනත් මොකද වෙන්නේ ඔන්න අනුනාද වෙනවා මොකද කරන්නේ අපි මේක කරන්න ක්‍රම කීපයක් තියෙනවා මම දැන් ඔන්න හොඳම ක්‍රමය තමයි කියන්නේ දැන් මොකද කරේ අපි මෙයාව කම්පණය කරලා මේක උඩින් තිබ්බා දැන් ඔන්න මේ පද්ධතිය ඒ සරසුලේ සංඛ්‍යාතයෙන් කම්පණය වෙනවා ඔය අතර මම මෙන්න මේ සේට් දෙක අතර කම්බියේ උඩින් පොඩි කඩදාසි ආරෝහක ටිකක් තියෙනවා නිකන් කඩදාසි කෑලි ටිකක් මෙහෙම පොඩි කඩදාසි ආරෝහක ටිකක් මේවා විල්ලා කඩදාසි ආරෝහක දැන් නියම වැඩක් කරන්න යන්නේ දැන් මොකද කරන්නේ මේ සේද්දේ ඉස්සල්ලාම හැකිතරම් ආසන්නයේ තියෙන ළඟින්ම තියලා මෙයාව කම්පණය කරලා මේක උඩින් තියලා ටික ටික සේතු අතර පරතරය වැඩි කරනවා. වැඩි කරගෙන යද්දි ඔයාලා දන්නවා දැන් මේක බලන්න මේ සේතු අතර පරතරය වැඩි කරන්න මෙයාගේ සංඛ්‍යාතය වෙනස් වෙනවනේ. වෙනස් වෙවි කියලා කිසියම් වෙලාවක ඕක මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතය තියෙනවනේ. අර 1/2l වර්ගමූල t/m කියලා අපි ගන්න. මේ මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතය මේ සරසුලේ සංඛ්‍යාතයට සමාන වෙනවා. සමාන වෙච්ච ගමන් අනුනාද වෙන්න පටන් ගන්නවා. මෙයා කම්පණය වෙන්න පටන් ගන්නවා. ස්ථාවර තරංගයක් හැදෙන්න පටන් ගන්නවා. අන්න කම්පණය වෙනවා කියලා හොයාගන්න තමයි මේ කඩදාසි ආරෝහක දැන් ඇයි මේවා බර නැහැනේ. කම්පණය වෙන්න පටන් ගත්ත ගමන් කඩදාසි ආරෝහක නිකන් විසික් වෙලා යනවා එකපාරට. හොඳ විස්තරයකින්. අන්න එහෙනම් ඒ තැන හොයාගත්ත ගමන් අපිට පුළුවන් ඒ වෙලාවේ මෙයාගේ දිගේ L නම් අපිට ලියකි අපි දන්නවා අනිවාර්යෙන් දැන් මෙයා ටික ටික වැඩි කරන් යද්දි මූලිකය තමයි අහු වෙන්නේ. මූලිකය තමයි අහු වෙන්නේ. එහෙනම් ඒ වෙලාවේ 1/2l වර්ගමූල t/m මෙන්න මේකෙන් එනවා සරසුලේ සංඛ්‍යාතය නේ. මොකද මෙයාව ටික ටික වැඩි කරන් ගියා මූලිකයට ආපු ගමන් අන්න කම්පණය වෙන්න පටන් ගත්තා ඒ අදාළ තැනදී. ඉතින් මේ කම්පණය වෙන තැනදී මෙයාගේ මූලිකය සරසුලේ සංඛ්‍යාතයට සමානයි. ඒකයි අනුනාද උනේ. අනුනාදය වෙන්නේ ඇත්තටම. මේ අනුනාදය වෙන එක හොයාගන්න තමයි මේ වගේ කඩදාසි ආරෝහක දැම්මේ. ඉතින් මේකෙන් පුළුවන් සරසුලේ සංඛ්‍යාතය හොයාගන්න. ඊළඟට මේ දෙක අතර පරතරය මැනලා දාන්න ඕන මීටර රෝලින්. t කියන්නේ ආසතිය මෙතනින් හොයාගන්න පුළුවන්. m කියන්නේ කලින් හොයලා තියාගන්න ඕනේ. ඒක දිග ස්කන්ධය දිග මැනලා බර හොයලා ස්කන්ධය දිගින් බෙදුවා නම් හරිනේ. ඉතින් මේකෙන් ගන්න පුළුවන් තමයි කතාව. දැන් මේක අපි ওই සරසුලේ සංඛ්‍යාතයට මෙයාව ටික ටික ගෙනාවනේ මේක වැඩි කර අපි ඔකට කියනවා එකක්ෂණය කිරීම කියලා. නැත්නම් ඒකක්ෂණය ඔය එක එක වචන කියනවා. කියන්නේ මේ දෙන්නගේ සංඛ්‍යාත මැච් කරනවා කියන අදහස. ඒ මැච් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔය අනුනාදය. ඔන්න එකක්. අනුනාදයේ භාවිතය. දැන් මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ දීලා තියෙනවා. අනුනාදී. තව මැච් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි නිකන් සංගීත විශාරද කෙනෙක් වගේ හිටියනම් එයාට පුළුවන් සරතුල කම්පණය කරලා ඒක අහනවා මේක සංගාල කම්පණය කරලා ඒක අහනවා දෙන්නගේ සංඛ්‍යාව සමාන වෙනකම් මේක දිග ටික වැඩි කරනවා ඒක නිකන් මේ සංගීතය ගැන පොඩි දැනුමක් හරි හොඳ කණක් තියෙනවා හොඳ පුහුණු කරපු කණක් ඒ කියන්නේ තව කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ශ්‍රවණය නමුත් ප්‍රැක්ටිකල් එකට ශ්‍රවණය ගන්න නැහැ ඇයි ඒක වෙනස් වෙන්න පුළුවන් එකිනෙකාගෙන් එකිනෙකාට ඇහෙන එක එක්කෙනෙක් කියනවා නෑ ඔක හරි කියලා අනිත් කෙනා කියනවා නෑ වැරදි ඔක මෙහෙම වෙන්න ඕන කියලා. ඉතින් කොහොමද පිළිගන්නේ? ඒ නිසා ඇත්තටම මේ ශ්‍රවණය තමයි හොඳම ක්‍රමය.
නමුත් මේක අපි හැමෝටම බැරි නිසා අපි මේකට යනවා. ඔන්න ශ්‍රවණිනුත් පුළුවන්. කොහමද? සරසුල කම්පණය කරා මෙහෙම ඇහුවා. මේක ටින් ගාලා කම්පණය කරලා ඒක අහනවා. අර දෙක සමානකම් ටික මේක වැඩි කරනවා. තව ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් අනුනාද කරන්න පුළුවන්. නුගසුම් වලින් කරන්නත් පුළුවන්. නුගසුම් කියන්නේ මොනවද? නුගසුම් කියන එක ඇති වෙන නිකන් මෙහෙම. සංඛ්‍යාතය සමාන නැහැ. හැබැයි වෙනස පොඩ්ඩක් පොඩි අගයක වෙනසක් තිබ්බොත් නිකන් අපිට තරංගයක් ඇහෙනවා මෙහෙම. දැන් ඔයාලට ඔක් කරන්න පුළුවන් මොනනම්. නිකන් ඔයාලට මේ අත්දැකීමුත් ඇති. නිකන් මේ හොඳම එකක් තමයි මෙහෙන් කෙනෙක් කෑ ගහනවා ගාලා. ඔයත් නිකන් මෙහෙන් ඒකට මැච් වෙන විදිහට කෑ ගහගෙන ටිකක් සංඛ්‍යාතය වැඩි කර කර යද්දී කිසියම් වෙලාවක ඔයාට ඇහෙන්න පටන් ගන්නවා මෙන්න මෙහෙම શબ્දයක්. ඔහොම යද්දී වා 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 දැන් වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා ඔහොම එකක්. ඔන්න ඔක තමයි නුගසුම් කියන්නේ. ඒ කියන්නේ එක තරංගයක කියන්නේ තරංග දෙකක් එකම වෙලාවෙ තියෙද්දි. දැන් මෙතනත් තියෙන්නේ සරසුලෙන් ඇති වෙන තරංගයයි මෙයා කම්පණය කරාම ඇති වෙන තරංගයයි දෙකම එක වෙලාවෙ තියෙනවා. දැන් මම මේ කියලා දෙන්නේ ප්‍රැක්ටිකල් එකටම නෙමෙයි ඈ ඕන MCQ එකකට ඕන රචනායකට අවශ්‍ය දැනුම දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. ඒකයි කියන්නේ මේකට ඔන්ලයින් එන්න කියලා ඔය දැන් ටියුට් එක සමහර අය ගන්නවා අනේ මේ ටියුට් එක දිනන ඇතිනේ කියලා හිතා ගන්නවා. නමුත් එහෙම වැඩක් නැහැ. ඒ නිසා ඔයාලගේ යාළුවන්ටත් කියන්න. මේ කියන දේවල් ටික තමයි ඔළුවේ මතක හිටින්නේ නිකන්. කොන්ක්‍රීට් දැම්මා වගේ. ඒ නිසා ඒක අහගන්න එන්න. ඒතර මම කියන නුගසුම්. ඒ කියන්නේ සංඛ්‍යාතයේ සමාන නැහැ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අන්න එහෙම දෙදී නුගසුම් ඇති වෙනවා. දැන් මේකෙත් එහෙම වෙනවා. සරසුල කම්පණය කරලා මෙයාවත් කම්පණය කර කර ටික ටික මේ දිග වැඩි කරනවා. වැඩි කරද්දි මෙයාගේ සංඛ්‍යාතයේ ආසන්නයට ආපුවම නිකන් වා දැන් නුගසුම් කියන්නේ මොකක්ද මතක නැත්තම් ඩක් ගන්න මතක් කරගන්න. වා ඩක් ගන්න මතකයි දැන් ජීව කියලා. නිකන් ඒ තරංග දෙකම වෙනුවට ඒ දෙකම අදිස්ථාපනය වෙලා නිකන් පොඩි අර උච්ච විස්තාරයක් වෙන අපි කියනවා ටෙක්නිකලි වචන වලින් කියන්නේ උච්ච විස්තාරයක් තියෙන හඬක් ශ්‍රවණය වෙනවා. සමාන කාලාවර්තවල. එකපාර උච්ච විස්තාරයක් එනවා ආයෙත් ආයෙ ලොකු එකක් එනවා හඬ වැඩි වුණ එකපාර. ඉතින් අන්න එහෙම එකක්. අන්න එහෙම තියෙනවද කියන අපි නුගසුම් කියලා. දැන් නුගසුම් වලින් කොහොමද මේක හදාගන්නේ? මෙයා ටික ටික වැඩි කරන් යද්දි ඔන්න නුගසුම් ඇහෙන්න පටන් ගන්නවා. නුගසුම් ඇහෙන්න පටන් ගද්දි මොකද්ද අපි දන්නේ? සංඛ්‍යාතය සමාන නැහැ. හැබැයි දැන් ළඟයි ඔන්න මෙන්න තියෙන්නේ. තව ටිකක් වැඩි කරනවා. නුගසුම් නැති වෙනවා එතකොට. තව ටිකක් වැඩි කරාම ආය පාරක් නුගසුම් ඇහෙන්න ඕනේ. ඇයි? මොකද මෙයාගේ සංඛ්‍යාතයේ සරසුලට වඩා අඩුයි නම් ඒත් නුගසුම් ඇහෙනවා. සරසුල පහු කරගෙන තව චුට්ටක් එහාට ගියාම ආය නුගසුම් ඇහෙනවා. ඒ නිසා අපි ඉතින් මෙයාගේ ටික වැඩි කරගෙන නුගසුම් මුලින්ම ඇහෙන්න පටන් අරන් තව ටිකක් වැඩි කරද්දී ඒක නිකන් ඇහෙන්න නොහැහෙන්න නේ. මොකද්ද ඇහෙන්න නොඇහෙන්න. දැන් ඇසෙන නොඇසෙන ගානට ගියා නම් නුගසුම් අන්න ඒත් හරි. ඔන්න ක්‍රම තුන. බලන්න දැන් ක්‍රම තුන තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේක එක අක්ෂණය කරන්න පුළුවන් නැත්නම් දෙන්නගේ සංඛ්‍යාත මැච් කරන්න පුළුවන් ක්‍රම තුන තේරිච්ච කට්ටිය. අත උස්සන්න බලන්න. නෑ හරි අත උස්සන්න ඕනේ මෙන්න මේකට දාන්න. yes ද noද තේරුණාද නැද්ද කියලා. ටක්කල් දාන්න. හැමෝම දාන්න. මම ඔන්න ෂෙයා කරන්නම්. ඔන්න එක්කෙනෙක් නිසින්ව තේරුම් නැති. දැන් එයාට අහන්න පුළුවන් මොකක්ද තේරුම් නැත්තේ කියලා. ප්‍රශ්න අහන්න මේක පටන් ගන්න වෙලේ සිට අවසානයේ දක්වාම විවෘතයි. හරි. මම ප්‍රශ්න දිනනවා අහන්න පුළුවන්. මේක තමයි ක්‍රම තුන. අනුනාදේ, ශ්‍රවණේ, නුගසුම්. අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එකට ගන්න මෙන්න මේ අනුනාද ක්‍රම. මොකද මේ දෙකම නිකන් කණෙන් අහලා කරන වැඩනේ. ටිකක් අමාරුයි වෙන්නේ. මේක ලේසි. මේක පරීක්ෂණාත්මකව ලේසි. يعني කවුරු කරත් අනුනාදේ අර පොළ කෑලි හොඳට වීසි වෙද්දි හරි. මේවා ඉතින් කණින් අහන ඒවා නිසා එක එක්කෙනාගේ කනක් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.
ඒ නිසා මෙහෙමයි කතාව. අපි යන් දැන් ටියුට් එක බලන්න. මෙන්න ඔය තියෙන ධ්වනිමානය. මේ පේනවනේ. අර ආතතිය ගන්න නම් පොඩි වෙනස් වැඩක් කරලා දිනවා මේ එක එක ඒ වගේ එක එක විදිහ. මෙතනින් කප්පිය දාලා කප්පිය වටේ මෙහෙන් දුනුතරාදියක් දාලා මෙහෙම අරන් තියෙනවා මෙතනම ගැට ගහලා. ඉතින් දුනුතරාදියෙන් පෙන්න පාඨාංකය තමයි ආතතිය කෙලින්ම. ඒ වගේ එක එක වැඩ තියෙන්න පුළුවන්. මේ තියෙන අර ආරෝහක වෙන්න. මේ අර සේතුනේ. අර දැන් අපි කිව්වේ සේතු කියලා. එහාට මෙහාට චලනය කරන්නේ මේ ඒවා. දැන් මේක න සේතු කියලා මේ ලී වලින්ම තියෙනවා නේ. එක එක විදිහට තියෙන්න පුළුවන්. ඔය සේතු වල පිහිදාර කියලාත් කියනවා. මේ පෙට්ටිය. ධ්වනිමාන පෙට්ටිය. මෙන්න ධ්වනිමාන තන්තු නොදන්නා ප්‍රභවයක් සමග එකක්ෂණය කිරීම. හරිද? ඔන්න ක්‍රම 3. ධ්වනිමාන කම්බියට දන්නා භාරයක්. මේ අතෙන්ද දන්න ස්කන්ධයක් දාන්න. මොකද ආත්‍ය අපිට හොයා අපි ආත්‍ය දැනගන්න ඕනේ නේ. මොකද අපි නොදන්නා පද එකයිනේ තියෙන්න පුළුවන්. ආතතිය දැනගත්තට පස්සේ දන්නවනම් දිග හොයාගත්තාම සූත්‍රයට දාලා සංඛ්‍යාතය හොයාගන්න පුළුවන්. මොන බණ්ඩ අනුනාදයේ මගින් කොහොමද කරන්නේ? සේතු අතර කම්බිය මත කුඩා කඩදාසි ආරෝහක කිහිපයක් තබන්න සරසුල කම්පණය කර ධ්වනිමාන පෙට්ටිය මත තබා. දැන් මේ වචනේ වැදගත් ලියනවා නම් අනිවාර්යෙන් එහෙම ලියන්න ඕනේ. සරසුල කම්පණය කර ධ්වනිමාන පෙට්ටිය මත තබා. ඒක හැම්ම තියෙන්න ඕනේ. මොකද ඒක එහෙම නැත්නම් ලකුණු නැහැ. ඒක අනිවාර්යෙන් ධ්වනිමාන පෙට්ටිය උඩින් තියන්න ඕනේ. එතකොට තමයි මේ අනුනාද වෙන්නේ හොඳට. කඩදාසි ආරෝහක හොඳ විස්තරයකින් දැන් මේ වචන හොඳ විස්තරයකින් නිකන් නෙමෙයි හොඳට විසි වෙන විස්තරයකින් පළමුව විසි වී යන මුලින්ම හම්බ වෙන අවස්ථාවනේ. මොකද තව ඕකේ දිග එහෙම කරද්දි මේ ඊළඟ උපරිතාන වලට එහෙම පයින්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම මෙහෙම හම්බ වෙන අවස්ථාව ලැබෙන තෙක් සේතු ඈඩ් කරන්න හරි. ඔන්න කතාව තේරුණා. ශ්‍රවණේන් සරසුලත් ධ්වනිමාන කම්බියේ සේතු අතර කොටසත් වරින් වර කම්පණය කරමින් දෙන්නා මාරුවෙන් මාරුවට කර කර දෙකම එකම ස්වරයෙන් ශ්‍රවණය වෙනතුරු ඒකස්වණය වෙනතුරු සේතු අතර පරතරේ කුඩා අගය විදිහට ක්‍රමයෙන් වැඩි කරන්න. ඊළඟට මේ සඳහා පුහුණු කළ කණක් තිබිය යුතුයි. හරිද? නුගසුම් මගින් සරසුලත් ධ්වනිමාන කම්බියේ සේතු අතර කොටසත් එකවර නාද කරලා නුගසුම් ශ්‍රවණය වෙනතුරු කුඩා අගයක සිට සේතු අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන්න. අනතුරුව නුගසුම් නොවැසෙන අවස්ථාව දක්වා නිකන් පොඩ්ඩක් ඇහෙන්නේ නැති වෙන දන දක්වා සේතු අතර පරතරය සියුම්ම වැඩි කරන්න. චුට්ට චුට්ට එහාට කරන්න. ඔන්න ඔය ටික දැන් දානවා. දැන් යම් ප්‍රැක්ටිකල් එකට. ධ්වනිමානයේ භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. දැන් ඉතින් කතාව දන්නවනේ. මේ මෙහෙම වැඩක් නේ කරන්නේ. බලමු මොකද්ද කරන්න කියලා. දැන් මෙහෙම වැඩක් කරන්නේ. හරි. නිකන් ඕන මේක මතක් වෙන්නත් එක මේක නිකන් ඔහම ඇඳගත්තත් කමක් නැහැ. ධ්වනිමානය කියන්නේ මෙහෙම එකක් කියලා. රූපේ නම් තියෙනවා ඉතින් ඕකේ. අද ගන්න ඕනේ නැහැ නේ මතකයිනේ. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පස්සේ අඳ ගන්න ඕනේ. ගන්න ඕනේ. අනිත් දැන් ටියුට් එකේ තියෙනවා ඉතින් කැමති නම් අර වැඩි පුරෝදට ඇඳගත්තට කමක් නැහැ. හරි. හරිනේ? යා. දැන් මොකද කරන්න යන්නේ මෙහෙම. අපි උනේ සංඛ්‍යාතය හොයන්නනේ. අපි මෙහෙම කරනවා. දැන් මේව කරනවා නේ. කොහොමද තිබ්බද? දැන් මේක අපි දන්නවා. දැන් මේ අවස්ථාව නෙන්නේ අපිට. මේ වෙලාවේ දිග මැනගත්ත කියලා හිතමුකෝ. දැන් t වත් මං කෙලින්ම මකලා දාන්නම්. t සමාන mg නේ. t සමාන mg නේ. නේද මෙතෙන් mg කියලාම ගන්න එක. දැන් අපිට ඕනේ f
මම L මෙතෙන්ට දානවා. දාලා වර්ගත් කරනවා L වර්ගය. ඒතර එකයට මෙතන 4යි F වර්ගය mg බෙදීම m. මේ වෙනවනේ. mg බෙදීම m. දැන් මේ කැපිටල් M ඕන නම් අපිට වෙනස් කරන්න පුළුවන් ටික ටික 0.5 විතර ඇඩ් කර කර යන්න. එතකොට මට පුළුවන් m හා මේ අතර පොඩි ප්‍රස්ථාරයක් එහෙමත් අන්න ඉන්න. නිකන් හොඳ ක්‍රමයකට. එකපාරින්ම සූත්‍ර දාලා ගන්නත් පුළුවන්. නමුත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රස්ථාරික ක්‍රමයකට ගියාම උත්තරේ නිර්වද්‍යභාවය වැඩි ටිකක්. ඒකද ටිකක් සාමාන්‍ය අගයක් එනවනේ හැමතැනින්ම ගිහිල්ලා. මම කරන්නේ L වර්ගය සමානයි g බෙදීම 4යි m f වර්ගය. වතාවක් m විදියට අරගෙන. මේක නිකන් හරියට y සමානයි mx වගේ. මෙහෙම අරගෙන අදිනවා ප්‍රස්ථාරයක් L වර්ගය හා m අතර. m ට ඉදිරියේ L වර්ගයේ m ටික ටික වැඩි කර කර අදිනවා. එතකොට එන්න ඕනේ මූලාක්ෂය හරහා යන සරල රේඛාවක් නේ. දැන් ඔබේ අනුක්‍රමණය ගත්තා නම් මේක එනවා. අනුක්‍රමණයෙන් පුළුවන් මේක සමානයි අනුක්‍රමණයෙන්. ඒතර f වර්ගයේ උක්ත කළ අනුක්‍රමණය මෙතෙන්ට දාලා ඒකේ වර්ගමූලය ගත්තා නම් f වෙනවනේ. ඔය ක්‍රමයකට ටක් ගාලා බලුවා අපිට සංඛ්‍යාතය හොයාගන්න ටිකක් හොඳ ක්‍රමයක්. දැන් බලමු මේකෙත් ඔය ක්‍රමය තමයි තියෙන්නේ. මෙතින් මේ භාග බලය කියන්නේ වර්ගමූලනේ හරිනේ. g බෙදීම 4m වතාවක් අනුක්‍රමණයේ වර්ගමූලය. ගත්තා නම් හරියටම හරි. දැන් ක්‍රමය අහගන්න හොඳට. ධ්වනිමාන කප්පිය උඩින් යන කම්බියෙන් 0.5 කිලෝග්‍රෑම් ආරම්භක භාරයක් එල්ලා සේතු අතර පරතරය හැකිතරම් කුඩා වනසේ තබන්න ළඟින්ම තිබ්බා. සේතු අතර කම්බිය මත එහි මැදට වනසේ කුඩා කඩදාසි ආරෝහක. මේ වචන වැදගත් නෑ. කඩදාසි කෑලි හිම කියලා ලියන්න බෑ ලකුණු හම්බෙන්නේ නෑ. කුඩා කඩදාසි ආරෝහක කිහිපයක් තබා සරසුල කම්පනය කර ධ්වනිමාන පෙට්ටිය මත තබන්න. සේතු අතර කම්බිය මත හරිනේ. කඩදාසි ආරෝහක උපරිම විස්තරයකින් මේ වචන උපරිම විස්තරයකින් විසිවන පළමු අවස්ථාව ලැබෙන තෙක් සේතු අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරන්න. මේ අවස්ථාවේදී සේතු අතර පරතරයේ L මීටර රූල ආධාරයෙන් මැන ගන්න. m හියගේ 0.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයන්කින් වැඩි කරමින් පාඨාංක කට්ටල් 6ක් පමණ සඳහා ඉහත පරිදිම මූලික තාණයෙන් හැම වෙලේම මූලික තාණයෙන් තමයි කම්පණය කරගන්නේ. කම්පණය වන අවස්ථාව ලබාගෙන ඊට අදාළ කම්පන දිග L මැන ගන්න. m simple m ඒක දිග ස්කන්ධය. හියගේ සොයා ගැනීම සඳහා සපයයි ධ්වනිමාන කම්බියේ දිග මීටර රූලෙන් මැන එහි ස්කන්ධය තෙදරු තුලාවෙන් මැන ගන්න. මැනලා බෙදලා හදා ගන්න පුළුවන් නේ. ස්කන්ධයේ දිගින් බෙදුවා නම් ඒක දිග ස්කන්ධය එනවා. m ඉදිරියේ L වර්ගයේ ප්‍රස්ථාරගත කර එහි අනුක්‍රමණීය භාවිතයෙන් ගණනය කරන්න පුළුවන්. ඔන්න විශේෂ කර්ම. ධ්වනිමාන කම්බිය ඒකාකාර නොවීම මගින් දෝෂ ඇතිවිය හැක. හරිනේ. අපි අර ඒක දිග ස්කන්ධය කියලා ගත්ත එකෙන් දෝෂ ඇති වෙනවනේ. ඒකාකාර නැත්තම්. ඔන්න කවුලා. ඊළඟ කම්පණය වන සරසුල සේතු දෙක අතර ඔන්න මේක හරි. ඊළඟට කම්පණය වන සරසුල සේතු දෙක අතර මධ්‍යයට ආසන්නව ධ්වනිමාන පෙට්ටියමත් ලැබීමෙන් ශක්ති සම්ප්‍රේෂණය හොඳින් සිදුවන නිසා අනුවාද අවස්ථාව හොඳින් ලබා ගන්න පුළුවන්. සිම්පල් කැපිටල් M නියතව තබා අගේ නොදන්නා සරසුල සමගින් සරසුල් කට්ටලයක්ගෙන L ඉදිරියේ එකයට F ප්‍රස්ථාරගත කිරීමෙන්ද මේක කරගන්න පුළුවන්ලු. ඒක අපි ඊළඟේ බලමු. ඊළඟේ කරන්නේ ඒක තමයි අපි. ඒ කියන්නේ නොදන්නා එක සරසුලක් තියෙනවා. දන්නා අය පහක් විතර තියෙනවා. ඉතින් ওই හයම කම්පණය කර කර අඳිනවා. ඇඳලා නොදන්නා එකේ දිග අනුව පොඩි වැඩක් කරන්න පුළුවන්. අපි ඒක බලමු ඊළඟට. හරි. ඔන්න මේ කතාව ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ ධ්වනිමානයේ භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාවය. දැන් ওই ගත්ත එක සත්‍යාපන ගන්න. ඒක සත්‍යයි කියලා කියන්න තියෙන්නේ. අර වැඩිම යාය කරන්න තියෙන්නේ. දැන් බලමු ඒක කරන හැටි. ඊළඟට කරන්න තියෙන්නේ මෙහෙම වැඩක්.
දැන් සරසුළු කට්ටලයක් ගන්නවා. සරසුළු කට්ටලයක් අරගෙන ඔන්න එක සරසුලක් එක්ක කම්පණය කරනවා. ඕකේ. ඊළඟ සරසුලත් එක්ක කම්පණය කරලා දිග වෙනවා. කොහොම වෙනස් කර කරනවා. ස්කන්ධය වෙනස් කරන්නේ නැහැ. මම මේවා මෙහෙම හදා ගන්නවා. බලන්න හදාගන්න විදිහ. L සමානයි F මෙතෙන් දෙනවා. එකියට F නේ. හරි. මේක නිකන් y සමාන mx වගේ. මම නිකන් L හා එකියට F අතර. දැන් මේ L මෙතෙන්ද ගන්නවද F මෙතෙන්ද ගන්නවද ඔය තීරණය කරන්නේ කොහොමද? අපි වෙනස් කරන කෙනා තමයි හැම වෙලේම x ට ගන්න. ඒකින්ද වෙනස් වෙන කෙනා තමයි y ට ගන්න. දැන් මේක අපි වෙනස් කරන්නේ සරසුලේ සංඛ්‍යාතය. අපි ගන්නවා එකක් ඒක ඉවරයි. ඊළඟ එක අපි ගන්නවා. ඒකට අනුව තමයි දිග හැදෙන්නේ. ඒ නිසා දිග y ට මෙයා x ට. එහෙම ගන්නවා. අරගෙන මොකද කරන්නේ? දැන් මෙහෙම වෙන්න එපා. දැන් මේ සම්බන්ධතාව හරිනම් මේක හරි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි කරන්නේ එක එක සරසුළු අරගෙන එකයට f එයාට ආපු දිගයි අතර ප්‍රස්ථාරයක් අඳිනවා මේක. ඇඳලා බලනවා එයා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව ආවද? ආවනම් මේක හරි. කතාව තේරුණාද? මේ දෙන්න අතර ප්‍රස්ථාරයක් අඳිනවා ඉස්සෙල්ලාම. මේක පස්සේ කරන්නේ. ඉස්සෙල්ලාම අඳිනවා. ඇඳලා බලනවා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් එනවද? එනවනම් මේක හරි. ඒ කියන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද කතාව? ඉතින් ඕකයි දෙවෙනි කී කරන කතාව. අර කලින් කියවනේ නොදන්නා සරසුලේ සංඛ්‍යාත වෙන පොඩි ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි අපි හිතමුකෝ දන්නා සරසුළු පහක් එක්ක නොදන්නා එක්කුත් ගන්නවා. ඔය පහ අතරේ කොහෙද තියෙන එකක් එයා. ඉතින් මේ විදිහට අඳිනවා. ඇඳලා අපි කරන්නේ ඇඳලා graph එක අඳිනවා හරියට ප්‍රස්ථාරේ. ඇඳලා අර නොදන්නා සරසුලත් එතෙන්නම කම්පණය කරලා එයාගේ කම්පන දිග අපි හිතමුකෝ ආවා කියලා ඉලක්කම. ඒ ඉලක්කම මෙතන ලකුණු කරලා ඒක මෙහාට දික් කරලා බලනවා කීය දෙන්නේ මෙතන කියලා. මේකෙන් පුළුවන් ඒතර නොදන්නා එක හොයාගන්න. පැහැදිලි කතාව. කියන්නේ මේ විදිහටම දන්නා ඒවා පහක් විතර අරන් graph එක ඇඳලා නොදන්නා එකත් කම්පණය කරලා එයාගේ දිග හොයාගන්නවා. දිග මෙතන ලකුණු කරනවා. ලකුණු කරලා එයාව දික් කරලා බලනවා සංඛ්‍යාතේ කැපෙන්නේ කොතනින්ද කියලා. මේ එයාගේ කැට F. මේක අනිත් පැත්තට වුණා එයාගේ සරසුලේ සංඛ්‍යාතේ එනවා අපිට. ඉතින් මේ වගේ ගාණක් දෙන්නත් පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක්. දැන් මේකේ තව හොඳ එකක් තමයි දිග වැඩි කරන් යද්දී මෙයාගේ මේ මූලිකය අහු වෙනවනේ. දැන් බලන්න මේ දිග අඩු නම් සංඛ්‍යාතේ වැඩි නේ. දිග අඩු නම් සංඛ්‍යාතේ වැඩි. ඒ කියන්නේ සරසුළු කට්ටලයක් තියෙද්දී සංඛ්‍යාතයේ වැඩිම සරසුළු තමයි කෙටිම දිග එන්නේ. දිගයි සංඛ්‍යාතය කියන එක නිකන් ප්‍රතිලෝම සමානුපාතිකව. කියන්නේ සරසුළු කට්ටලයෙන් සංඛ්‍යාතයේ වැඩිම කාට තමයි කෙටිම දිග එන්නේ. ඒ නිසා මේ පරීක්ෂණය කරද්දී ඉස්සල්ලාම සංඛ්‍යාතයේ වැඩිම සරසුළු කම්පණය කරලා හොයාගන්න දිග ආවා. දැන් ඊට වඩා අඩු එක කම්පණය කරනවා. අඩු එක කම්පණය කරද්දී අපි දන්නවා දිග අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඇයි? සංඛ්‍යාතයේ අඩු වෙනවා කියන්නේ දිග වැඩි වෙනවා. ප්‍රතිලෝමෝනේ. දැන් ඉතින් ආයෙ අර හේතු දෙක මුලින් ඉඳන් ගෙනියන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා අනිවාර්යෙන් අනුනාද දිග දැන් මේ තියෙන ගානට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම සරසුළු තමයි කෙටිම අනුනාද දිගේ. ඊළඟ සරසුළු ගත්තාම අනුනාද දිග ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ නිසා එතන ඉඳන් හේතු අරන් ගියාම ඇති. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පරීක්ෂණය කරද්දී සංඛ්‍යාතයේ වැඩිම සරසුලෙන් පටන් අරගෙන අවරෝහණ පිළිවෙල තමයි සරසුළු ටික චෙක් කරන්නේ. ඒ මොනවද ඒ කියපු කතාව තේරිච්ච කට්ටිය බලන්න දාන්න මේකට yes කියලා. ඒ අවරෝහණ පිළිවෙලට කරන්නේ ඇයි කියන එක. අකට කරලා දෙන්න.
හරි හොඳයි ගොඩක් කියලා තියලා තිනවා ආයෙ කියන්න කියලා දාලා තියෙන නිසා මම ආයෙ පාරක් කියන්නම්. දැන් මේක බැලුවම අපිට තේරෙනවා මේ සම්බන්ධයේ සංඛ්‍යාතයේ වැඩි එක්කෙනාගේ මේ කම්පණය වල දිග අඩුයි. අපි හිතමුකෝ මෙහෙම අපිට සරසුළු තුනක් තියෙනවා මම ගන්න ලේසියට 1000 හර්ට්ස් එකක් තියෙනවා. ඔන්න අපි ගාව 1024 හර්ට්ස් එකක් තියෙනවා. 512 හර්ට්ස් සරසුලක් තියෙනවා. 256 හර්ට්ස් සරසුලක් තියෙනවා. දැන් ඔය තුනෙන් කෙටිම අනුනාදික ලැබෙන්නේ සංඛ්‍යාතයේ වැඩිම එකට කියලා මම කිව්වේ. මේ සම්බන්ධය බලුවම ඒක පේනවා. F වැඩිම වෙද්දි දිග අඩුම වෙනවා. දෙන්න ප්‍රතිලෝම. අපි හිතමුකෝ 1124ට ආවේ සෙන්ටිමීටර් 10යි කියලා. අනිවාර්යෙන් 512ට එන්නේ 10ට වඩා වැඩි යගයක් දැන්. ඒක සංඛ්‍යාතයේ අඩුයි. දිග වැඩි. ඉතින් මේක 10යි කියලා හොයාගත්තට පස්සේ ආයේ හේතු දෙක මුලකට ගෙනහිලා ආයෙ ගේන්න ඕනේ නැහැ. දැන් අර 10 ඉඳන් ගෙනිච්ච නම් ඇති. මෙයාට ඒ 15ක් විතර. මෙයාට ඒ 25ක් විතර. අනිකම් කියන්නේ. ආටි එහෙමයි දිගේ එන්නේ කියලා කිව්වේ. ඒ නිසා ප්‍රැක්ටිකල් එක කරන්නේ සංඛ්‍යාතයේ වැඩිම සරසුලෙන් පටන් අරගෙන අවරෝහණ පිළිවෙලට ටික ටික අඩු වෙන පිළිවෙලට කරන් යන්න. ඒතකොට දිග ටික ටික එහෙම ඔටෝමැටිකලි වැඩි වෙවි තමයි යන්නේ. ඒ නිසා 10 ගත්තා ආයි බිංදුව ඉඳන් 25ට ගේන්න ඕනේ නැහැ. බිංදුව ඉඳන් 15ට ගේන්න ඕනේ නැහැ. 10 ඉඳන් ගෙනියන්නේ. අනිවාර්යෙන් දිග ඉඳ වැඩි වෙයි ඊළඟට. ඔකයි කතාව. හරි ඔක කියන විස්තර බලමු මොනවද තියෙන්නේ කියලා මේක. ධනිමාන කප්පියුන් කම්බියේ 2 කිලෝග්‍රෑම් භාරයක් එල්ලන්න හරි අර විදිහටම තියෙනවා. ඉහත පරිදිම සරසුරවල්ගේ සංඛ්‍යාතයේ අවරෝහණය වන පිළිවෙලට මේ තියෙන්නේ වචනේ. ඊට අනුරූප කම්පන දිගවල් මැනගන්න මේ විදිහට ප්‍රස්ථාරයක් අඳින්න. ඒකම හැඩේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වුණෙන් වැඩේ ඕකේ. විශේෂ කරුණු බලමු. හරියටම සරල රේඛාවක් නොලැබීමට හේතු මොනවද? සරසුල් වල අපේක්ෂිත සංඛ්‍යාත නොතිබීම. එහෙම වෙන්න පුළුවන්. එක්ක දැටි ගෙවිලා, මැලියම් වැනි දේ ඇලවිලා මොන හරි වෙලා. ධනිමාන කම්බිය ඒකාකාර නොවෙන්න පුළුවන්. සරසුල කම්පන කොට්ටියක සහ කම්පනය කරාම හරියට කම්පනය වුනේ නැති වෙන්නත් පුළුවන්. ඒතකොට යාගේ සංඛ්‍යාතය හරියට එන්නේ නැහැ. ඔන්න ඔයගේ හේතු වෙන්න පුළුවන්. ඊළඟ සේතු හා මිරිරුලේ පරිමාණ රේඛා සමපාත නොවීම නොවන පරිදි පාඨාංග ගැනීමේ එල්හි දෝෂ ඇති වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙන්න මේ සේතු අතර පරතරේ මිරිරුලේ මයින්නවනේ. ඒ මයිද්දි මේ පරිමාණ රේඛා ටික හරියට මෙයත් එක්ක ඒ සමපාත වුනේ නැත්නම් පාඨාංග වැරදිලා නෙන්නේ ටික. ඒකෙන් දෝෂ ඇති වෙන්න පුළුවන් කියන එක. අර කලින් කිව්වේ සරසුල කර සංඛ්‍යාතය වෙනස් වෙන්න පුළුවන් කියවනේ. අනේ ඒකත් කියලා මම යන්නම්. මේ සරසුලක දැත්තක දිග අඩු වුණොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔයාලා මෙහෙම මතක තියාගන්න. සරසුලක සංඛ්‍යාතය වෙන එක එයාගේ ස්කන්ධයට සමානුපාතිකයි වගේ එකක්. එහෙම හිතාගත්තා නම් ලේසියි. දැන් බලන්න මෙහෙම සරසුලක් තියෙනවා. සංඛ්‍යාතය 256යි හර්ට්ස්. දැන් මේකෙන් පොඩි දැත්තකින් කෑල්ලක් කැඩෙනවා. කැඩුණාම මොකද වෙන්නේ? මෙයාගේ කම්පණය වෙන්න අවශ්‍ය ස්කන්ධය අඩු වුණානේ. එහෙනම් සංඛ්‍යාතය වැඩි වෙනවා. 300ක් විතර වෙයි. කැඩෙන්නේ නැහැ. මේ දැත්තක මොනවා හරි තමයි මැලියන් ටිකක් හරි ඇල වෙනවා මෙහෙම. දැන් මොකද වෙන්නේ? ස්කන්ධය වැඩි වුණා. අන්න සංඛ්‍යාතය බහිනවා 150ට විතර. පැහැදිලිනේ කතාව? ඒ නිසා සරසුලකින් කෑල්ලක් ගෙවිලා තිබ්බොත් දැත්තක් කෑල්ලක් කැඩිලා තිබ්බොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. මොකද කම්පණය වෙන්න අවශ්‍ය ස්කන්ධය අඩු වුණා. මොනවා හරි ගෑවිලා ඇලිලා තිබ්බොත් සංඛ්‍යාතේ අඩු වෙනවා. මොකද කම්පණය වෙන්න අවශ්‍ය ස්කන්ධය වැඩි වුණා දැන්. ඒතර කම්පණය වෙන්න අමාරුයි. අන්න එහෙම මතක තියාගත්තා නම් ලේසි වැඩේ. ඉතින් මේක තමයි ධ්වනිමානය සම්බන්ධ කතාව. ධ්වනිමානය ගැන ඔච්චර තමයි කියන්න තියෙන. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. මන්දර හැමදාම කියන වගේ මේ සතිය ඇතුළත ඔයාලා ඔය දාලා තියෙන රචනා ප්‍රශ්න මේ essay questions ටික structured essay questions ටික කරන්න. ඊවල රචනා ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරන්න මේ සතියේ. ඒකයි සතියක් කර සතියක් මේක දාලා තියෙන්නේ. සතියේ සතිය. එහෙම නැත්නම් එක දිගටම දවස් 5ක් දාලා ඉවර කරන්න තිබ්බනේ එහෙම බෑ. මේ දාලා තියෙන ඔයාලට මේ සතිය වැඩ කරන්න මේක දාලා. හරි. මේක තේරෙනවද හැමෝටම? මොකද කියන්නේ ඊළඟට යන්න
නලවල කම්පන සුපිරි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා යන්ද දාන්න බං chat එකට නල වතුරේ ගිල්ලලා නිකව කරනවා නම් මාර ආතල ප්‍රැක්ටිකල් එකක් එහෙම තියෙන එකක් තියෙනවා යන්ද මොකද කියන්නේ දාන්න chat එකට යන් එලගද සුපිරි යන් මොකක් හරි තිස් දෙකක් ඉන්නවා 32ම දාන්න මොකක් හරි හරි හොඳයි එලකිරි ඔක්කොම හොඳයි ඔන්න එනවා B line එකට එහෙනම් මේක මැකුවා ඔන්න ඇඳ ගන්න ඕන කෙනෙක් කියනවා මම කියවන ආය ඕන වෙලාව දෙනවා ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න ගහලා ඇඳ ගන්න තිය ඔය ගමින් දැන් නැහැ දීලා තිනවා හරි එහෙනම් ඊළඟට ඊළඟට තමයි නලයක් තුල ඇති වාත කඳ කම්පණය කියන්නේ එකක් දින්න ඊළඟ එක කරන්නේ මෙහෙම එකත් ඔයාලා දන්නවා ඔක කරලා තියෙනවා මෙහෙම ගන්නවා වතුර බාට්ටයක් ඉතින් මෙහෙම වතුර දාලා තියෙනවා මේක ඇතුළට ගිල්ලන නලයක් සංවෘත නලයක් දෙපැත්තම තියෙන ස්ලෝම් බටයක් කියලා හිතන්න සංවෘත නලයක් ගිල්ලලා මොකද කරන්නේ මෙතනින් සරසලකුත් මෙහෙම කම්පණය කරනවා වැඩ නැතුවට කරන වැඩනේ සරසලකුත් මෙහෙම කම්පණය කරනවා දැන් නල ඇතුලේ තියෙන වාත කඳන් වල කම්පන රටා ටික ඔයාලා දන්නවා දැන් මේක කරන්නේ මොකද්ද මේ නලේ ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලනවා. ගිල්ලලා සරසුල කම්පණය කරනවා. කම්පණය කරලා උඩින් අල්ලගෙන නලේ ටික ටික මෙහෙම උස්සනවා. උස්සද්දි කොයි හරි වෙලාවක මෙතන වාත කඳේ කම්පන සංඛ්‍යාතය ස්වභාවික සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමාන වෙච්ච ගමන් ගාලා හඬක් ඉන්න පටන් ගන්නවා. හොඳ ශබ්දයක්. ඒ වෙලාවේ මේ තරංග රටාව කොහොමද? මේමනේ. අපි දන්නවා නලවල මූලිකය එන්නේ මෙහෙම. දැන් නල ගැන පොඩ්ඩක් කිව්වොත් මේක ඇවිල්ලා සංවෘත නලයක් වුණාට මේ වතුරේ ගිල්ලන හින්දා මෙතන එක පැත්තක් මේක විවෘත නලයක් වුණාට මේක විවෘත නලයක්. හැබැයි වතුරේ ගිල්ලුවම සංවෘත වෙනවා නේ. මොකද එක පැත්තක් වැහෙනවා. සංවෘත නලයක් කියන්නේ එහෙම එකක්. විවෘතයි කියන්නේ දෙපැත්තම ඕපන්. සංවෘතයි කියන්නේ එක පැත්තක් වහලා. මේ සංවෘත නලයක එන තරංග රටා ටික මොනවද? පළවෙනි එක මෙහෙම එන්න පුළුවන්. දෙවෙනි එක ඔක ඩබල් වෙන්න පුළුවන් නේ. තුන්වෙනි එක තව එකක් වෙන්න පුළුවන්. මේ වගේ තව එකක්. ඔයාලගේ රටා ටිකක් නෙන්නේ. දැන් මේ පළවෙනි එක තමයි මුලින්ම අහුවෙන්නේ. ඉතින් මෙයාගේ සංඛ්‍යාතයන් දැන් ලියන්න ඕන මට මතකත් නැහැ. කොහොමද ලියන්නේ? දිග L. අපි L වලින් විතරක් ගමු. L දාන E කියනවා. E කියන්නේ ආන්ත දෝෂය කියන එක මේ මෙතන තියෙන. ඉන්න මෙතනින් පොඩ්ඩක් මේක එළියට පයින්න. අන්නේ දෝෂය තමයි E කියලා කියන්නේ. මේ දිග L. L කියනවා මේක. ඉතින් මෙතනින් ගත්තොත් අපිට එනවා
අපි නිකන් L වලින් විතරක් ගමු E දැන් try කරලා පොඩ්ඩක්. L සමානයි lambda බෙදීම 4යි නේ. මේ lambda ගේ 4ෙන් පංගුවන්නේ. දැන් lambda සම්පූර්ණ lambda කියන්නේ මේක භාගයක් මේක 4ෙන් පංගුවක් හරි. ඒ කියන්නේ lambda කියලා කියන්නේ 4යි ඉන්නේ. v සමාන f lambda දැම්මොත් v එනවා f naught වතාව 4යි. f naught කියන්නේ v බෙදීම 4යි L ඔන්න මේක එක. ඊළඟට ගියන් බලන්න. ඊළඟකේදී ඉන්නේ lambda බෙදීම 4 ඒවා 1 2 3ක් තියෙනවානේ. 3යි lambda බෙදීම 4යි. ඒතර 4යි L බෙදීම 3ක් වෙනවා. ඒතර මෙතෙන්ට යද්දි 4යි L බෙදීම 3 උඩට යනවා. f එක සමානයි 3යි v බෙදීම 4යි L. මෙතෙන්ට යද්දි මේ වෙනවනේ. lambda බෙදීම 4 ඒවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. 4යි L බෙදීම sorry 5යි lambda බෙදීම 4යි. 4යි L බෙදීම 5යි. එතෙන්දී කොහොම හරි එන්නේ 5යි v බෙදීම 4යි L නේ. කොහොමද මේකේ පිළිවෙල එන්නේ? කියන්නේ මෙයා වගේ 3 ගුණයක් මෙයා. මෙයා ඇවිල්ලා 3යි f naught. මතක ඇති අපි කියව ප්‍රසංවාදී කියන්නේ මොකද්ද? මූලිකය වගේ කී ගුණයක්ද? එහෙනම් මෙයා පළමු ප්‍රසංවාදී. ප්‍රසං කියලා කියන්නේ. තුනක් මේ වගේ 3 ගුණයක් නම් මෙයා 3 වන ප්‍රසංවාදී. මේ වගේ 5 ගුණයක් නම් මෙයා 5 වන ප්‍රසංවාදී නේ. මේ වගේ 5ක් නේ. මේක 5න් ගුණ කරාම තමයි මේක එන්නේ. එහෙනම් 5f naught. දැන් මේක මේ සම්පූර්ණ තීරීකරණයක් කියලා හිතන්න බෑ. අපි මතක් කරන්න පොඩ්ඩක් වැඩේට. මෙයා මූලිකයේ පළමු උපරිතානේ දෙවෙනි උපරිතානේ. උපරිතාන කියන්නේ පිළිවෙලට එන ඒවා. ඕවර්ටෝන්ස් කියනවා අපි. මෙයා පළවෙනි එක දෙවෙනි මේ මූලිකයේ පළමු උපරිතානේ දෙවෙනි උපරිතානේ තුන්වෙනි උපරිතානේ ඔහොම යනවා. මේවා ප්‍රසංවාද harmonics. first harmonic, second, third harmonic, fifth harmonic එහෙම යන්නේ. ඒ කියන්නේ මේ සංවෘත නලයක සංවෘතය කියන්නේ එක පැත්තක් වහපු. සංවෘත නලයක ඔත්තේ ප්‍රසංවාද පමණක් ඇත. වාක්‍ය හරි. මේ එක තියෙනවා තුන තියෙනවා පහ තියෙනවා ඊළඟට 7 ඉන්නවා. පැහැදිලි? ඒක එහෙමයි යන්නේ. මේක 1 3 5 එහෙම යන්නේ. මේක ඔන්න ලියා ගන්න. අද මෙහෙම ලියා ගන්න. තියන්නද? සංවෘත නලයක් තුල ඇති වායු කඳක කම්පනය. සංවෘත නලයක් තුල ඇති වායු කඳක කම්පනය කියලා මේක අඳගන්න. මේ ටික ඕන ලියා ගන්න ලියලා අඳගෙන අපි මේකට මේක ඉතින් මතක් වෙන්නත් එක අපව ලියා ගන්න. දැන් විවෘත එක්කුත් තියෙනවා. ඒව ඔයාලා දැන් ගෙදරින් බලන්න ඕනේ. මේ නිකන් පොඩි බූස්ටර් එකක් දෙන්නේ මේ සතිය ඇතුළත මේක ඉවරයක් කරගන්න කියලා. මම මේක කියලා දුන්නා ඔයාලා ගෙදරින් බලන්න මේවා ආවේ කොහොමද ඔක්කොම ගෙදරින් බලන්න. මොන සංවෘත නලයක් තුල ඇති වායු කඳක කම්පනය. මේක ඇඳලා ලියා ගන්න.
හරිද ඉවරද බලන්න ඉවර නැති කෙනෙක් කියනවා අත උස්සන්න ඉවර නැති කෙනෙක් නෑනේ ඉවර නැති කෙනෙක් ඉන්නවා අත උස්සන්න ගියාම අත උස්සන්න නෑ ඉවර නැත්තම් මොකද ටයිම් එක දෙන්න අහන්නේ හරි කොහොමද ඉවර නිසා අපි යන්නේ දැන් කතාව ඔයාලා දන්නවා මේක කරන්නේ මොකද්ද මේ කම්පන දිග ටික ටික වැඩි කරන එකයි වැඩි කරාම කිසියම් වෙලාවක මේ දිග දැන් මේ දිග වැඩි වෙන්න මේත් ගාන සෙට් වෙනවා කිසියම් වෙලාවක මේ සංඛ්‍යාත වෙනස් වෙනවානේ කිසියම් වෙලාවක මේ මූලිකය එතකොට මෙයාගේ එකට සංඛ්‍යාතයට සෙට් වෙච්ච ගමන් අන්න අනුනාද වෙන්න පටන් ගන්නවා ඉතින් මේ අවස්ථාව හොයාගන්න එකයි අපි කරන්නේ දැන් බලමු මේ ටියුට් එක ඔක තියෙනවා නෑ මේක වෙන එකක් නේ ඊළඟ එක මේක ඉවරයි දැන් සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය නලයේ ආන්ත ශෝධනයේ සෙවීම ඔක තමයි ප්‍රැක්ටිකල් එකේ නම දැන් බලන්න මෙන්න මේ ඉලක්කම් නිකන් ලාවට මතක තියාගන්න සමහර ලාවට අහනවා විස්කම්බේ මෙච්චරක් පමණ හා දිග 50ක් වූ නලයක් එහෙම එකක් ඕනේ මේ නලයේ සංඛ්‍යාතයේ දන්න සරසුලක් ඕනේ මීටර කෝදුවක් ඕනේ උස මැන ගන්න උස මිනුම් සරාවක් ඕනේ ජලය ඕනේ ආධාරකයක් ඕනේ හරිනේ වෙන ක්‍රමේ දැන් මේකේ වැරද්ද තේරෙනවා ටික ටික දිග වැඩි කරගෙන යද්දි මුලින්ම මෙන්න මේ අවස්ථාව වෙනවා මේ L1 පළවෙනි මූලිකයෙන් කම්පණය වෙනවා තව ටික දිග වැඩි කරද්දි මෙන්න මේ අවස්ථාවත් එනවා දැන් ඒක වෙන්නේ කොහොමද දැන් වෙන්නේ මෙහෙම නේ දැන් මේකේ කම්පණය කරන සරසුලේ සංඛ්‍යාතයේ ෆික්ස්ඩ් එකක් එතකොට දැන් මේ f කියන එක ෆික්ස් අපි ලගු මෙහෙම ඔන්න f සමානයි මුලින් වෙනවා මේක v බෙදීම 4යි l1 කම්පණය කරන සරතුලේ සංඛ්‍යාතයේ ෆික්ස් මෙයා ආව මෙහෙම දැන් තව ටික දිග වැඩි කරන්න f වෙනස් වෙන්නේ නැහැ මෙයාත් එක්කම තමයි අනුනාද වෙන්න ඕනේ f සමානයි 3යි v බෙදීම 4යි l 2 කියන තැනකට එන්න ඕනේ. අන්න එතකොට මෙයා දිග වෙනස් වෙලා. තේරුම් වෙච්ච දේ. දැන් මේක මෙහෙමමයි. මෙතනින් මෙතෙන් දෙද්දී 3 ගුණයකින් වැඩි වුණා නම් දිගත් 3 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. කියන්නේ ඔයාලට තේරෙනවා මේක බලපුවාම L2 කියලා කියන්නේ 3යි L1 නේ. මේ දිග මේ වගේ 3 ගුණයක් වුණාම උඩට 3ක් දැම්මම හරි. කියන්නේ සරසුලේ සංඛ්‍යාතේ නියතයි. එයත් එක්ක අනුනාද වෙන්න දිග වැඩි කරන් යද්දී මුලින්ම මූලික එනවා. ඒ සංඛ්‍යාතයත් එක්කම අනුනාද වෙන්න ඊළඟට පළමු පුරිතාණය එනවා. පළමු පුරිතාණයේ දිග අරයට වැඩි. මේක 3 ගුණයක් කරා යටත් 3 ගුණයක් වෙන්න ඕනේ නේද? මේ L2 කියන එක 3යි L1 වෙන්න ඕනේ. කියන්නේ සෙන්ටිමීටර් 15කදී මූලිකය ආවනම් සෙන්ටිමීටර් 45 තමයි පළමු පුරිතාණයේ ඉන්නේ ඊළඟට. ඒක දැනගන්න ඕන. දැනගත්තාම ලේසි. තේරෙනවද කතාව? ඒක තමයි අයිඩියා එක. ඉතින් ඔක තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. මෙතන ඇත්තටම L වෙනුවට L ධන E කියලා දැම්මේ. E කියන්නේ ආන්ත දෝෂය. අර පොඩ්ඩක් එළියට පයින් ටික. ඇත්තටම ඒකත් එන්න ඕනේ එතන. මේ හැම වෙලේම L1 ධන E ඊළඟට L2 ධන E. සරසුලේ සංඛ්‍යාතේ නියතයි. ඉතින් ඔහොම ගන්නවා. ගත්තාම ඔන්න පළවෙනි එකේ එනවා ලැම්ඩා බෙදීම 4 සමාන L1 ධන E මතකනේ මම අපි ලියපුවද? V සමාන F ලැම්ඩා V කියන්නේ 4යි F මෙහෙම ගන්න පුළුවන්. දෙවෙනි එකේදී මෙහෙම එනවා. ඉතින් ඔය දෙක අරගෙන හදන්නයි තියෙන්නේ. දැන් මම මේක පොඩක් කරන් try එකක් දෙන්න. තමන් තනියෙන් අර බලන් පොඩ උතන ලියන්න දැන්. මේක ඔන්න ඇඳක් කමන්න නැතුව හරි කමන්නේ. මේ සමීකරණ ගන්න වගේ වැඩ ටික ලියන තරමට හොඳයි. ප්‍රැක්ටිස් වෙන්න ටික. දැන් පළවෙනි අවස්ථාවේ මෙහෙම ලැම්ඩා බෙදීම 4 සමානයි L1 දාන E. මේකෙන් ලැම්ඩා උක්ත කරගෙන V සමාන F ලැම්ඩා දාන්න. V ට ගන්න ප්‍රකාශනයක්. දෙවෙනි අවස්ථාවේ ලැම්ඩා බෙදීම 4 ඒවා 3ක් නේ. මේක 1 2 3යි. 3යි ලැම්ඩා බෙදීම 4 සමානයි L2 දාන E. මේ අවස්ථාවේ ලැම්ඩා උක්ත කරගෙන ආයි V සමාන F ලැම්ඩා දාන්න.
ওই සමීකරණ දෙක අරන් v සහ e හොයන්න පොඩි වැඩක් කරන්න බලන්න. තනියෙන් විනාඩියක් දෙන්න. හරි. දැන් කොහොමද කරන්නේ? මෙතනින් ලැම්ඩා උක්ත කරලා 4 ඉල් දැන් e p සමාන f ලැම්ඩා දැම්මම නම් එනවා. මම දැන් මේවා කරනවා නේ. මේ වැඩක් නේ. b සමාන f ලැම්ඩා දානවා. b සමානයි f වතාවක් ලැම්ඩා කියන්නේ 4ක් l එක දන e. ඊළඟේදී v සමානයි f වතාවක් ලැම්ඩා කියන්නේ 4ක් l එක දන e බෙදීම 3. දැන් ඉතින් මේ සමීකරණ දෙක බෙදුවා නම් මෙයා 1 මෙයා 2 නම් ඔය දෙන්න බෙදනවා. 1 බෙදීම 2. v ට v කැපෙනවා 1යි f ට f කැපෙනවා 4ට 4 කැපෙනවා 1 යට 3 උඩ ගියාම 3 වෙනවා l එක දන e බෙදීම l දෙක දන e. මෙයා එහා පැත්තට දැම්මා l දෙක දන e සමානයි 3ක් l එක දන 3ක් e. හරි. ඊව මෙහාට දානවා 2ක් e සමානයි l දෙක ඍණ 3ක් l එක. එහෙනම් බලන්න වෙන්න තියෙන්නේ. ඒක බෙදෙනවා දෙකෙන් නේ. මොකද මේ L දෙක රින් 3ක් L එක කියන එකේ පොඩි වෙනසක් තියෙන මතකනේ මම කිව්වා. ඔක හරියටම හරිනම් මේක බිඳුවයි ඇත්තටම. ප්‍රී බිඳුවයි හරියටම හරිනම්. හරිද මම කිව්වා අර පළවෙනි එක වගේ 3 ගුණයක් තමයි ඊළඟ එකේ ඉන්නේ. ඉතින් මේකේ මේ දෙකේ දැන් මේකේ පොඩි වෙනසක් තියෙනවා මේ ආන්ත දෝෂයෙන් හින්දා. ඒකයි දෝෂය හොයන්නේ. දැන් ඉතින් E කියලා කියන්නේ මේ L දෙක රින් 3ක් L එක බෙදෙනවා දෙකෙන්. දැන් E හෙව්වා මේකට E දාලා V හොයාගන්න පුළුවන්. ඒක කතාව. දැන් මේ වගේව සාමාන්‍ය ලියන්න ඕන. ඒක ප්‍රැක්ටිස් වෙන්නේ. දීලා බලුවා නම් හරි. දැන් ඕකම ඇත්තට මෙතන තියෙනවා.
මේ 1 2කින් මම වැඩක් කරගන්න පුළුවන්. දැන් මේ උත්තරේ මේ සමීකරණයකට දැම්මනම් ඔය b ට එන උත්තරේ එනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් මේකෙන්. ඔය ගෙදරින් කරලා බලන්න ඈ. මේක දෙකම ගොඩ. විශේෂ කරුණු බලමු. ක්‍රමයේ බලමු ඉස්සෙල්ලා. ක්‍රමයේ මොනවද කියන්නේ? රූපේ පරිදි පළමුව නලයේ සම්පූර්ණින සරාව තුල ගිල්වන්න අනිවාර්යෙන් ඔබ ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම කියනවා මෙයා සම්පූර්ණයෙන් ගිල්ලන්න. මොකද නැත්තම් මැද හරිය තියලා පටන් ගත්තොත් සමහරවිට අපිට ඇවිල්ලා තියෙන පළමු ප්‍රතිතානේ දෙවෙනි ප්‍රතිතානේ වෙන්න පුළුවන්. හොඳට ගිල්ලන්න දෙන්න. ඒතකොට තමයි මූලිකයෙන් මුලින්ම. සරසුල කම්පණය කර නලයට ඉහළින් අල්ලා නලයේ ක්‍රමයෙන් ඉහළට ඔසවමින් මුල් වරට නලයෙන් උස් හඬක් නිකුත් වන මෙන්න වචනේ වැදගත්. මුල් වරට නලයෙන් උස් හඬක් නිකුත් වන අනුනාද අවස්ථාව. දැන් ගොඩක් අය ඔකට මෙහෙම ලියනවා. අනුනාද අවස්ථාව ලබා ගන්න. ප්‍රැක්ටිකල් එකකදී එහෙම අනුනාද අවස්ථාව ලබා ගන්න කියලා බෑ. ප්‍රැක්ටිකල් එකේ කරන්න ඕන කියන්න ඕන කොහොමද අනුනාද අවස්ථාව හොයාගන්න කියලා. මේකයි මෙතන කියන්නේ උස් හඬක් නිකුත් වන අනුනාද අවස්ථාව. හොඳ සද්දයක් එන වෙලාව ලබා ගන්න. ඊට පස්සේ මේ දිග වැන්න සරසුල නැවත කම්පණය කරලා තවදුරටත් නලය උස්සමින් දෙවෙනි වරටත් එක හොයා ගන්නවා. ඉතින් ඊළ දෙක හොයා ගන්නවා. ඒකට අනුව ගණනය කරගන්න පුළුවන්. විශේෂ කරුණු. අපි එකක් බලමු. විශේෂ කරුණු තමයි මේක හරිය. එකක් තමයි ඔය කියන ආන්ත ශෝධනය නැත්නම් ආන්ත දෝෂය. නිකන් මේ වගේ උත්තරයක් තමයි එන්නේ. මෙයාගේ අරේ R නම් ආන්ත දෝෂය එන්නේ 0.58 R වගේ ඉලක්කමක්. ඉතින් අපිට දැන් උතනින් ආන්ත දෝෂය එනවනේ. ආවට පස්සේ මේක හොයන්න පුළුවන්. වෙලා බලන්න ඕනේ නිකන් අපි හිතමු 2යි දැන් විස්කම්බේ වගේ නම් 0.3ක් විතර. මේක නිකන් 0.6ක් විතර. කියන්නේ E බෙදීම D. අපිට පුළුවන් මයින්ඩ් ආන්දෝෂයේ එන උත්තරේ විස්කම්බේ මැන ගන්නවා මේ මොකද මැනගන්නේ? වර්නි කැලිපර් එන්නේ. එකිනෙකට ලම්බක තැන් දෙකකින් විතර විස්කම්බේ මැනලා සාමාන්‍ය අරගෙන ඔය අනුපාතයේ නිකන් 0.3කට විතර ආසන්න වෙනවාද කියලා. දැන් මෙතන අරගෙන මෙතන විස්කම්බේ හරිනේ. මේක දැන් 0.6ක් වගේනේ. එකෙන් භාගයක් තමයි විස්කම්බේ. ඒ වගේ දෙගුණයක්. 0.3යි D විස්කම්බේ වගේ දෙගුණයක්. විස්කම්බේ වගේ 0.3 ගුණයක්. අර ඒ වගේ නම් 0.6 ගුණයක් විතර තමයි E. මේක මෙහෙම නිසා අපිට මේක මැනලා බලන්න පුළුවන් වෙනවද කියලා. පොඩි පරීක්ෂණේ සුබ සිද්ධිය තක. මේක පරීක්ෂණේ හරි කියලා වගේ කියන්නේ. ඔන්න එකක්. තව විශේෂ කරුණක් තමයි මෙතන ජලයනේ තියෙන්නේ. ජලය තියෙද්දි මෙහාට මේ ජලය පොඩ්ඩක් එන්න පුළුවන් වාෂ්ප වගේ. ජල වාෂ්පාවහම මේ හරියේ මෞලික ස්කන්ධේ වාතයේ අඩු වෙනවා. මොකද හේතුව සාමාන්‍යයෙන් වාතයේ තියෙන වැඩිපුර N2O2 වගේ ඒවා. දැන් N2 කියන්නේ N2 ගේ මෞලික ස්කන්ධය 1432යි. නේ? 1428යි. O2 ගේ මෞලික ස්කන්ධය 11632යි. වැඩිපුර ඉන්නේ මෙයාලා. ඉතින් මේ 32 28 කට්ටිය ගොඩක් ඉන්න තැනකට H2O කියන්නේ 18යි නේ මෞලික ස්කන්ධය. 18 කට්ටිය රිංගපුවාම වෙන්නේ සමස්ත මෞලික ස්කන්ධය බහිනවා මේ හැරී මිශ්‍රණයේ මෞලික ස්කන්ධය. දැන් මෞලික ස්කන්ධය මොකටද මේකට? වාතයේ ධ්වනි ප්‍රවේගය සමානයි RT බෙදීම m වතාවක් ගැමා. ඔකේ වර්ගමූලය. මේ මෞලික ස්කන්ධය අඩු වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි වෙනවා. හරි? වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි වෙනවා. ඔයාලට තේරෙනවා වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි වෙද්දී අර සමීකරණ වලට අනුව v සමාන f ලැම්ඩා නේ. ලැම්ඩා වැඩි වෙනවා. ලැම්ඩා වැඩි වෙනවා කියන්නේ L වැඩි වෙනවා. අන්න දෝෂ ඇති වෙනවා පොඩි නේ.
මෙහෙම වුණොත් දැන් බලන්න ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මේ m අඩු වී v වැඩි වී ලැම්ඩා වැඩි වී l ධන e ද වැඩි විය හැක. එවිට v හා ඊට ලැබෙන අගයන් දෝෂ සහිත වේ. ඔය ලයිකෝපෝඩියම් කුඩු ටිකක් දාලා මේක අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කුඩු දැම්මම අර වාෂ්ප වෙන්නේ නැහැ. නිකන් උඩ සෙට් වෙනවා නිකන් එයා තරලයක් වගේ. එහෙම කතාවක් කියන්නේ ඒකත් මතක තියාගන්න. මේ වගේ එකක් දාලා සමහරවල් ප්‍රැක්ටිකල් එක දෙන්න පුළුවන්. මෙහෙම කුඩු ටිකක් දාලා මේක අවම කරගන්න පුළුවන් කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? අන්න කියන්න පුළුවන්. මේතකොට මෙයා ජලයේ උඩට යන්නේ නැහැ. නිකන් උඩින් ස්තරයක් දැම්මා වගේ තියෙනවා. එහෙම එකක් කියන්න පුළුවන්. ඔය ලයිකෝපෝඩියම් කුඩු දාන එකේ තව පොඩි වාසියක් ගන්න පුළුවන්. ඒක මෙතන මම කියලා නැහැ. දැන් හිතන්නකෝ මෙතන නිකන් උඩ අපිට අපි මීටර රූලර් තියලා පාටාංක ගන්න බෑ මෙතන. මීටර රූලක් මෙහෙම එළියෙන් තියලා මෙතන මැන ගන්න ඕනේ. දැන් මෙතන පාටාංක ගන්න එපා හරියට මේ දිග මැන ගන්න. මේක ගන්න ටිකක් අමාරුයි. ඕකට කරන්න වැඩ තමයි එක්කෝ අපිට පුළුවන් මේ ජලය කටමට්ටමට පුරවන්න. පුරවල මේක ගිල්ලලා එහෙම කරද්දී අර ජල දැන් මේ මෙතන එකක් කියවනවට වඩා මේ කටමට්ටම බිල්ලලා තියෙද්දි නිකන් අර මේ වාජනේ කටේ ලෙවල් එක මැනගත්තාම හරිනේ. ඔන්න එක ක්‍රමයක්. මේ ජලය කටමට්ටමටම පුරවන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි ඔය ලයිකෝපෝඩියම් වගේ කුරු ටිකක් දැම්මම මෙතන පෘෂ්ඨය හොඳට පේනවා වෙනවා. ඒ පෙවුනහම ටක් ගාලා මෙතන පාටාංග ගන්න ටිකක් ලේසි. දැන් ජලයේ තිබ්බම විනිවිද පේනවනේ. අමාරුයි ඒ තැන හොයාගන්න. ඉතින් අර වගේ ලයිකෝපෝඩියම් කුරු ටිකක් දාලා වැඩක් කරන්න. ඒකෙන් එහෙම වැඩකුත් වෙනවා. නිකන් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතන වෙන මොකක් හරි ආදේශකයක් එක දෙන්න පුළුවන්. මෙන්න මොකක් හරි මෙහෙම මේ ජලයේ දී වෙන්නේ නැති කුරු වර්ගයක් ස්තරයක් විදියට දාලා තියෙනවා. මේකේ වාසි මොනවද? දැන් දැක්කනේ. එකක් තමයි ජලයේ උඩට මෙහෙම යන්නේ නැහැ වාෂ්ප වෙලා. එතකොට මේ කේස් එක අවුලක් වෙන්නේ නැහැ. අනික තමයි මීටර රූලෙන් ජල මට්ටමේ පාඨාංකය ගද්දි ලේසි. ඔන්න කතාව දෙක. දැන් ඔක දෙවෙනි එක ඔක කියලා නැහැ ඒක මතක තියාගන්න. ඊළඟට වාතයේ ධ්වනි ප්‍රවේගය වාර්තා කිරීමේදී උෂ්ණත්වය අපි දැන් දැක්කා මේ මෙන්න මේ m ට මේ වාතයේ ධ්වනි ප්‍රවේගයට උෂ්ණත්වය බලපාන නිසා පරීක්ෂණාගාරයේ උෂ්ණත්වයත් වාර්තා කිරීම හොඳයි. මිනුම් සරාවේ කට ආසන්නයටම ජලය පුරවා මේක ගත්තාම අර මේ පාටාංග ගන්න ලේසි. මිනුම් සරාවේ යටට පුළුන් දැමීමෙන් තරංග පරාවර්තන වීම අවම කරගත හැකිය. ඒ කියන්නේ මොකද්ද? මේ මිනුම් සරාවේ මේ හරියට පුළුන් දානවා. ඒකෝර මේ එන තරංග ජලයටත් ගිහිල්ලා යනවනේ සමහරලාවට. ගිහිල්ලා එයා මේකේ වැදිලා ආපහු ඇවිල්ලා මෙයත් එක්ක අදිස්ථාපන වෙලා විකාර වැඩ කරන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න මෙතන පුළුන් දානවා. පුළුන් දැම්මම අර ටික ඇබ්සෝබ් කරගන්නවා. යන්නේ නැහැ. ඒ නිසා මේ යන්න පුළුන් ටිකක් දාන එකත් හොඳයි. මොකද මෙහෙන් ජලය ඇතුළට තරංගයක් ආවොත් ඒවා ඇදලා ගන්නවා. ආයෙ පරාවර්තනය කරන්නේ. ඔන්න එකක්. තව එකක් තමයි මේ ඔය මධ්‍යසාර වගේ අධික වාෂ්පශීලී ඒවා හරියන්නේ නැහැ. ඇයි කියන්න බලන්න. දැන් පුළුවන්. ඇයි බැරි. අධික වාෂ්පශීලී වෙච්ච ගමන් මෙහාට පයින්නවා මේ මධ්‍යසාර උඩට. පැන්න ගමන් මේ m අධික ලෙස වෙනස් වෙනවා. වෙනස් වුණාම වෙන වෙන උත්තර එන්නේ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. ඊළඟට හොඳම එකක්. එකපාරක් ආව මේක විභාග ප්‍රශ්නෙක. මේ ධ්වනි තීව්‍රතාව දිගත් එක්ක කොහොමද එන්නේ? මෙයා ටික ටික දිග වැඩි කරගෙන යද්දී අපි L නෝට් කියමු. ඔන්න L අපි L එකනේ ගත්තා. L එක කියමු. L එක කියන දිගකදී අද්ද ඇහෙන්න පටන් ගන්නවා. කොහොමද ඇහෙන්නේ? එකපාර ටික ටික වැඩි වෙනවා. නිකන් ඒ අදාළ තැනට කිට්ටු වෙද්දී අන්න සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කම්පණය වෙන්න පටන් ගන්නවා. කම්පණය වෙද්දී දැක්කා සද්ද වැඩි වුණා ආය අඩු වුණා. පැනනට පස්සේ ඉවරයි ආයේ. ආයෙට කම්පණය වෙන හොඳ තැනක් එනකන් මුකුත් නැහැ. ඒ නිසා මෙතන කම්පණය වෙන එක මෙන්න මේ වගේ තීව්‍රතාවයක්. කොහොම වැඩි වෙලා අඩු වෙනවා. මේක L එක නම් දැන් ඔයාලට මතකයි ආසන්නව ඊළඟ කියන්නේ L දෙකේදීනේ. sorry L2 කියන්නේ 3යි L එක නේ. මං කිව්වේ මෙයා වගේ තුන් ගුණයක් ඊළඟ දිග. ඒකෙදිත් මේ වගේම එකක් එනවා. හැබැයි ඒකේ තීව්‍රතාව නිකන් අඩුයි ටිකක්.
ඕනම එකක් හොඳටම කම්පණය වෙන්නේ මූලිකයේදී. පළමු ප්‍රධානයට පයිති අච්චර ශබ්දයක් එන්නේ නැහැ. දැන් මේ ධ්වනි තීව්‍රතාව කියන්නේ එන ශබ්දේ වගේ එකක්. අපි ඔකට කියන්නේ මේ හඬේ සැර කියන්නේ. ඒ හඬේ සැර මයින්න විදිහ තමයි ධ්වනි තීව්‍රතාවයෙන් අපි මයින්නේ. දැන් සංඛ්‍යාත වෙනස් නොකර සා කියන එක මට සා කියන්න පුළුවන්. ශබ්ද විතරක් වැඩි කරනවා. ධ්වනි තීව්‍රතාව වැඩි. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. මෙතන ධ්වනි තීව්‍රතාව මෙතන අඩුයි. ඒ කියන්නේ ශබ්දේ අඩුවෙන් එන්නේ. මොකද මෙයා පළමු ප්‍රධානයේදී යන්න මෙයා වීක් වෙනවා ටික ටික. මූලිකය තමයි හොඳම කෙනා. ඒ නිසා මෙහෙම යද්දී මෙහෙම වෙන්න පුළුවන්. මේකේ ප්‍රස්තාරයක් අමින් කිව්වොත් මෙහෙම ඉන්නේ. ධ්වනි තීව්‍රතාව. මේ හරිය ඇත්තටම මුකුත් නැහැ. පොඩි ශබ්ද තියෙනවා. ඒවා අපි අතාර කරනවා. ළඟට තමයි කෑ ගහන්න පටන් ගන්න කම්පණය වෙන්න. උපරිමයට ආව ආය බැස්ස ඉවරයි. ආය කොහෙද ඊළඟ ගේට්ම ආය පටන් ගන්න. මේ වගේ ප්‍රස්තාරයක් අදින්න කිව්වොත් ඔහොම ඇඳලා පෙන්වන්න මේක එකපාරක් විභාගෙට ඇහුව ගොඩක් ඇඳලා තිබ්බනේ ආවද. ඉතින් මේ හැඩේ මෙහෙම වුන්නේ වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙදි මේ ඕන එකට ලකුණු දුන්නා. මොකක්කෝ මෙහෙම වැඩි වෙලා අඩු වෙනවා කියන එක පෙන්නලා තිබ්බනම් ළමයා ලකුණු දුන්නා. මෙහෙම හැඩේ තිබ්බත් මෙහෙම තිබ්බත් උහුම තිබ්බත් මොකක් තිබ්බත් ලකුණු දුන්නා. ඒකෙදි කියන්නේ වැඩි වෙලා අඩු වෙනවා කියන එක අදහස් දිනවන ලකුණු දුන්නා. හරි. ඔන්න කතාව. දැන් මෙතන මේකට වඩා හොඳයි ඊළඟ ක්‍රමය. ඊළඟ ක්‍රමයේදී අපි කරන්නේ සරසුල් කට්ටලයක් අරගෙන හැම එක්කෙනාම මූලිකයෙන් කම්පණය කරනවා. කම්පණය කරලා එයත් එක්ක මැච් කරනවා. ඒක හොඳයි ඇයි ඒ? දැන් පේනවද මේ? පළමු උපරිතානයට යද්දි හඬ අඩු වෙනවනේ. ටිකක් හොයාගන්න අමාරුයි පළමු උපරිතානය එතකොට. මූලිකේ නම් ෂුවර් හොඳට හොයාගන්න පුළුවන්. මොකද ශබ්ද වැඩි. ඒ නිසා මේ ක්‍රමයක පොඩි දෝෂයකුත් තියෙනවා එහෙම. මේ උපරිතානයකට යද්දි ටිකක් ශබ්ද අඩු වෙනවා. එතකොට ටිකක් ඒක හොයාගන්න අමාරුයි. ඉතින් මේ පොයින්ට් එක ඕකේ නෑ. ඒක ලියාගත්තත් කමක් නෑ. මූලිකයේ සිට පළමු උපරිතානයට යද්දි ශබ්ද අඩු වෙනවා. මේකට අනුව ඒ සද්ද අඩු වෙද්දී යාව නිශ්චිතව හඳුනා ගැනීමේ පොඩි අපහසුතාවයක් තියෙනවා. නිශ්චිතව හඳුනා ගැනීමේ අපහසුතාවයක් පවතී. එම නිසා හරසුල් කට්ටලයක් සමග මූලිකයෙන් පමණක් කම්පණය කිරීමේ ක්‍රමයකට යෑම වඩා සුදුසුයි කියන්න පුළුවන් අපිට. හරසුල් කට්ටලයක් කරන් හැම එකම මූලිකයෙන් විතරක් කම්පණය කරනවා. එහෙම කරලා ප්‍රස්තාරයක් කරන්න පුළුවන් වැඩේට යන්න. දැන් මේක හරි. දැන් දෙවෙනි එකට යන්න ඊළඟ හරසුල් කට්ටලයක් කරන එකට බණ්ඩාන් chat එකට යන්න මොකද කියන්නේ? සරසුල් කට්ටලයක් එක්ක කම්පණය කරන එකට යන්න. මම විනාඩි 20කට 30කට තරක් chat එකේ මොනවාරි දාන්න ඕනේ. දාන්න බෑ. මොකද කියන්නේ? ඊයකට යන්න සරසුල් කට්ටලයක් කම්පණය කරලා කොහොමද හොයන්න බලන්න. හරි. යා. හොඳයි. පොඩි MCQ එකක් ඩිස්කස් කරමු. අද නම් බෑ බලමු බීනාදස. මම ගහමුත් නෑ අද. MCQ එක කියන්නේ පාස් පේපර් එකක් තමයි ඩිස්කස් කරන්නේ. බලමු. ඒ අවසාන දවසේ බලමු කොහොමද කරන්නේ ඉතින්. ඔක්කොම ගන්න දෙපේ ටයිම් වලදී පුළුවන් තරමක් කරමු. හරි. ඔන්න මේක හරි. දැන් යනවා සරසුල් කට්ටලයක් එක්ක. සරසුල් පහක් හයක් ගන්න පහක් විතර. අරගෙන මෙන්න බලන්න. දැන් මේකෙන් ප්‍රශ්න තුනක් තියෙනවා කරන්න. මේ සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක්. හැම එකම මූලිකයෙන් කම්පණය කරන හැම සරසුලත් එක්කම. එතකොට අපි කරන්නේ L හා 1 යට F ඉදිරියේ ප්‍රස්ථාරයක් අඳිනවානේ. දැන් බලන්න උන කරන විදිහ. හරි. L හා 1 යට F ඉදිරියේ ප්‍රස්ථාරයක් අඳිනවා කොහොමද? දැන් මූලිකයෙන් කම්පණය වෙද්දී ලැම්ඩා බෙදීම 4 සමානයි L ධන E නේ.
මේක සමානයි L ධන E. V සමානයි F ලැම්ඩා දැම්ම නම් V සමානයි F ලැම්ඩා කියන්නේ 4ක් L ධන E. මේක මම මෙහෙම කරනවා 4 මෙතෙන්ද දානවා V බෙදීම 4 F උත් මෙතෙන්නම දානවා V බෙදීම 4යි F L ධන E. දැන් කවුද අපි වෙනස් කරන කෙනා? F වෙනස් කරන්නේ. F වෙනස් කර කර L හොයනවා. එහෙනම් මම L උක්ත කරනවා L සමානයි 1යට 4යි F වතාවක් V මෙයා එහාට දැම්මම ඍණ E මේක ඇවිල්ලා VF මාරු කරන්නේ. V එක නේ ප්‍රස්තාරන්නේ F උත් එක්ක. V බෙදීම 4 වතාවක් 1යට මේක ඇවිල්ලා y සමානයි mx ඍණ c වගේ. එහෙනම් මේ ප්‍රස්තාරයක් ඇඳුත් අපි කවුද 1යට f ඉදිරියේ l මෙහෙමයක් එන්න ඕනේ. මේක තමයි ඇත්තටම ආත්ම දෝෂය. අනුක්‍රමණයෙන් ගත්ත හැකි tan θ නම් අනුක්‍රමණයෙන් ගත්ත හැකි v වල. අනුක්‍රමණය 4ෙන් ගුණ කරා නම් v එනවනේ. v බෙදීම 4 සමානයි අනුක්‍රමණය. මම ඉඳන් කිව්ව අනුක්‍රමණය කියන වචනෙන්ම ලියන්නේ. m කියලා එහෙම දාන්න එපා. දන්නේ නැහැ මොකක්ද කියන්නේ. එහෙනම් v කියන්නේ 4 වතාවක් අනුක්‍රමණය. මෙන්න මේ ආකාරයට පුළුවන් මේකේ වැඩි කරන්න නේ. දැන් බලන්න පියන්. ඔය කතාව තමයි මෙතන තියෙන්නේ. අන්තක්කණ්ඩයෙන් ඊයනවා. ඉතින් ওই ටිකමයි තියෙන්නේ. දැන් බලමු කතාව. මෙතන එකක් දාන්න බැරිලා මම එක දාලා දෙන්නම් දැන්. ඊයත පරිදිම සරසුළු කට්ටලෙන් වැඩිම සංඛ්‍යාතය ඇති සරසුළ කුඩාම අනුනාද දිග ලැබේ. දැන් මොකද කරන්නේ මේ? ඔන්න හොඳ පොයින්ට් එකක්. වැඩේ පටන් ගන්නේ වැඩිම සංඛ්‍යාතයේ තියෙන සරසුළෙන්. මොකද එයාට තමයි පොඩිම දිග ලැබෙන්නේ. ඊළඟට කියන්නේ අවරෝහණ පිළිවෙලට දැන් අර විදිහට 1000 900 800 600 සරසුළු තියෙනවා නම් මෙහෙම ඉස්සල්ලාම ගන්න 1000ක 1000ට ඉන්නේ කුඩාම දිග. ඊළඟට 900 ගත්තාම දිග එතන ඉඳන් වැඩි කරා නම් හරි. ආයෙ ගිල්ලලා මුල ඉඳන් ගන්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ. ඒ නිසා වැඩේ පටන් ගන්නෙ වැඩිම සංඛ්‍යාතයක් කියන සරසුලෙන් පටන් අරගෙන අවරෝහණ පිළිවෙලටයි වැඩේ යන්නේ. මෙහෙම යනවා. ටික ටික වැඩි කරගෙන. යන ගමන් මෙයාව බලනවා මේ විදිහට. තාම මේ ප්‍රශ්නයක් අහන්න try කරොත් නැහැ. ඒක අපි ලියාගමු. මම YouTube එකට දානවා. ඒක දැන් ඔයාලට ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි නිසා අපි ලියාගමු. ලියන්න. අපින් ඇහුවොත් මේ පරීක්ෂණය සඳහා සුදුසු නලයක් තීරීමට යොදාගන්නේ කුමන සරසුලද? මේ පරීක්ෂණයම කරන්න කලින් මේකට හරියට නලයක් ගන්න බෑ. දැන් හිතමුකෝ නලයක් අරන් කරගෙන යනවා. අන්තිම සරසුල ගාවටදී නලය වතුරෙන් එළියට පයින්. වැඩක් නැහැ. ඒකෝර වැඩේ සම්පූර්ණයෙන් කඩන්නේ. ඒ නිසා මේකට නලයක් තෝරන්න. බලන්න දාන්න chat එකට. නලයක් තේරීම සඳහා මේකට අවශ්‍ය නලය මොකද්ද මේකට අවශ්‍ය නලයේ දිග සිලෙක්ට් කරගන්න ගන්නේ මොන සරසුලද? සංඛ්‍යාතයේ වැඩිම එක කියන අය දාන්න 1 කියලා chat එකට. සංඛ්‍යාතයේ අඩුම එක කියන අය 2 කියලා දාන්නවා. මේකට අවශ්‍ය නලයක් සිලෙක්ට් කර ගැනීමට යොදාගන්නේ මොන සරසුලද? වැඩිම එක නම් 1, අඩුම එක නම් 2. හරි හොඳයි ඔක්කොම හොඳයි ගොඩක් අය දානවා උත්තරේ 2. ඇයි අඩුම සරසුලට තමයි වැඩිම කම්පන දිගක් එන්නේ. අපිට පුළුවන් ඉස්සෙල්ලා සංඛ්‍යාතයේ අඩුම සරසුල අරන් කම්පණය කරලා එයත් එක්කත් මෙයා අනුනාද වෙනවාද කියලා බලන්න. ඒ තරමට දිග ලොකුයි නම් අපි හිතමුකෝ වැඩිම එකත් එක්ක සංඛ්‍යාතයේ අඩුම එකත් එක්ක කම්පණය වෙන්න සෙන්ටිමීටර් 50ක් ඕන වුණා කියලා දිග.
එහෙනම් අපි සෙන්ටිමීටර් 60ක් විතර තියෙන නලයක් ගන්න. මොකද අනික් හැම එකේම දිගවල මීටරට වඩා අඩුයි. සංඛ්‍යාතයේ කොටමයකට තමයි උපරිම දිග ලැබෙන්නේ. ඒ නිසා සංඛ්‍යාතයේ අඩුම සරසුල අරගෙන අපිට පුළුවන් මේකට පරීක්ෂණය සඳහා අවශ්‍ය නලයක් සිලෙක්ට් කරගන්න. එහෙම අහන්න පුළුවන් ප්‍රශ්නයකදී ලියන්නේ. මෙහිදී පරීක්ෂණය කිරීමට අවශ්‍ය නලයේ දිග තෝරා ගැනීමට පස්සේ ඔබ print එක කරා ඒක ලියා ගන්න. දැන් ඉතින් අවතන ලියා ගන්න. මේදී පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය නලයේ දිග තෝරා ගැනීමට සංඛ්‍යාතයේ අඩුම සරසුල සමග අනුනාද කර බලන්න. සංඛ්‍යාතයේ අඩුම සරසුල සමග අනුනාද කර බලන්න. සංඛ්‍යාතයේ අඩුම සරසුල සමග අනුනාද කර බලන්න. නලයක් තෝරා ගැනීමට ඇදලියන්න හේතුව සංඛ්‍යාතයේ අඩුම සරසුලට වැඩිම දිග ලැබෙන නිසා. හරි. හේතුව සංඛ්‍යාතයේ අඩුම සරසුලට වැඩිම දිග ලැබෙන නිසා. යටින් ලියන්න. පරීක්ෂණය ආරම්භ කළ යුත්තේ සංඛ්‍යාතයේ වැඩිම සරසුල මගින්. හරිනේ. වැඩිමකින් තමයි පරීක්ෂණය පටන් ගන්න. පරීක්ෂණය ආරම්භ කළ යුත්තේ සංඛ්‍යාතයේ වැඩිම සරසුල මගින්. පරීක්ෂණය ආරම්භ කළ යුත්තේ සංඛ්‍යාතයේ වැඩිම සරසුල මගින්. හරිනේ. හේතුව දැන් ඔකේ තියෙනවා. එයාට අඩුම දිග ලැබෙන ඉඳ එතනින් පස්සේ කරන් ගියේ. ඔක නැති පොයින්ට් එක. ඒකයි මම කියන්නේ මේකට එන්න කියලා. ටියුට් එක විතරක් බැලුවා කියලා හරියන්නේ නැහැ. සමහර ඒවා දැන් හිතලා තමයි දෙන්නේ. සමහර ඒවා දෙන්න බැරි විච්චෝ දැන් මතක් වෙනවා. ඉතින් ඒවා දාලා දෙන්න. හරි. දැන් ඉස්සරහට බලන්න. අර මේ බලන්න. විශේෂ කරුණු. ඊට කරුණු සියල්ලම මෙම් පරීක්ෂණයට අදාළ වෙයි. අර කලින් කතා කරේ ඒ ටික ඔක්කොම අදාළයි. ඊට අමතරව සරසුල සමග අනුනාද කළ යුතු වාත ස්කන්ධයේ අඩු වගයක තබා ගැනීමෙන් උපරිම තීව්‍රතාවයක් සහිත හඬක් ලබා ගැනීමට විස්කම්භයේ තරමක් කුඩා නලයක් සුදුසුය. ඒ කියන්නේ මෙන්න මේ කතාව ඈ. දැන් මෙතන ඇතුලේ වාත කඳ කම්පණය වෙන්න එපා. ඒ නිසා මෙයාගේ විස්කම්භය ටිකක් අඩු වෙන තරමට හොඳයි. මොකද වාත ප්‍රමාණය අඩුයි ඇතුලේ තියෙන. දැන් මේ ඔක්කොම කම්පණය කරන ලොකු ශක්තියක් ඕනේ. එච්ච ලොකු ශක්තියක් මේකේ ධ්වනි තරංගයෙන් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණොත් ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ නිසා යම් සාමාන්‍ය ප්‍රමාණයකට වාතය තිබ්බනම් ඇති. ඒක ලොකු වුණාමත් හොඳයි ඇත්තටම. ඒතකොට වාත කඳ ලොකුයි. ඒක ලොකු ශබ්දයක් එන්න පුළුවන්. නමුත් තව පැත්තක් බලන්න තියෙනවනේ. අනිත් පැත්ත තමයි මතකද මම කිව්වා දැන් මම එක මකලා මෙයාගේ විස්කම්භය ආසන්නව ඔය ආන්ත දෝෂය කියන එක සමානයි 0.3යි d වගේ එකක්. විස්කම්භයගේ 0.3 ගුණයක් නැත්නම් අරය වගේ 0.5ක් විතර. ඒ කියන්නේ විස්කම්භය අඩු වෙන්න ආන්ත දෝෂය අඩු වෙනවා. ඒ නිසා විස්කම්භය අඩු වෙන එක හොඳයි ඒකට. හැබැයි ඕනවට වඩා විස්කම්භය අඩු වුණොත් මෙතන තියෙන වාත කඳ අඩු වෙනවා. ඇතුලේ තියෙන වාත ප්‍රමාණය. එතකොට සද්දය ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ ශබ්දයක් ඇහෙන්න අවශ්‍ය ප්‍රමාණයේ සැලකිය යුතු වාත පරිමාවක් ඇතුලේ තියෙන පරිදි
තරමක් කුඩා නලයක් ගත්තාම මේක දෙකම වෙනවා. කතාව තේරෙනවද? හොඳ පොයින්ට් එකක් එක. විස්කම්බේ අඩු කරන එක හොඳයි, ආන්ත දෝෂය අඩු වෙනවා. හැබැයි ඕනට වඩා අඩු කරොත් ඇතුලේ කම්පණය වෙන වාත කඳ අඩු වෙනවා ගොඩක්. ඒතකොට සද්දය ඇහෙන්නේ නැහැ. ඒ නිසා සද්දෙත් ඇහෙන්න ආන්ත දෝෂයත් අඩු වෙන්න තරමක් කුඩා නලයක් කියලා වචනයක් දාමු. ඒතර ප්‍රශ්නෙකදී අහන එක අනුව උත්තරේ ලියන්න. ඒ නිසා මේක හොඳට ඔළුවට දාලා තියාගන්න. ඇහුවොත් මෙහෙම ආන්ත දෝෂය ගැන කතා කරලා ඒකෙන් ලියන්න. ඇතුලේ තියෙන මේ ප්‍රමාණය ඕනේ කියන ඒකෙන් ලියන්න. දෙකම ඇහුවොත් දෙකම ලියන්න. කතාව තේරුණා? ඒ නිසා තරමක් කුඩා නලයක් කියලා අපි ගමු. කුඩාම වෙන්න හොඳත් නැහැ, ලොකුම වෙන්න හොඳත් නැහැ. හරි. ඔන්න ඊළඟට මේ ප්‍රස්තාරයේ දැන් මේක අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගයෙන්. අපි දන්නවා වාතයේ ධ්වනි ප්‍රවේගය කියන එක සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන්න වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි වෙනවා. දැන් මේක හරි. බැරි වෙලාවත් පරීක්ෂණය කරගෙන යද්දී ළඟට බෝම්බයක් හරි ගහලා උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා නම් අනුක්‍රමණය ටික ටික වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මෙහෙම ප්‍රස්තාරයක් වෙනවා. ටික ටික අනුක්‍රමණය වැඩි වෙන එකක්. අර මතකනේ විස්ථාපන කාල ප්‍රස්තාරවල තොරණ යදින් ඒ වගේ. ටික ටික වැඩි වෙනවා. මේ මූලට පැත්තට. මොකක් හරි එකක් වෙලා මෙයාගේ උෂ්ණත්වය ටික ටික බහිනවා නම් පරීක්ෂණය කර කර යද්දී ප්‍රස්තාරය මෙහෙම අනිත් පැත්තට. ටික ටික අනුක්‍රමණය අඩු වෙනවා. දැන් මේ හරි අනුක්‍රමණය අඩුයි මෙහාට වඩා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙනවා නම් මෙහෙම. උෂ්ණත්වය අඩු වෙනවා නම් මෙහෙම. හේතුව අනුක්‍රමණය. අනුක්‍රමණයේ V තියෙනවා. V ට බලපානවා T. ඔක නියම පොයින්ට් එකක්. දැන් බලන්න ඔය වගේ එකක් මේකෙත් මේ දාලා තියෙනවා. ඇඳලම ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ මේ. වැඩි වෙන උෂ්ණත්වයක් නම් මේක. මේක වැඩි වෙන. මේ. අඩු වෙන උෂ්ණත්වයක් නම් කොළ පාට යට. නියත උෂ්ණත්වයක් නම් මෙහෙම. ඒකයි කතාව. ප්‍රශ්න ටිකක් තියෙනවා මෙතන. හරි. බණ්ඩ නලවල කම්පන ප්‍රැක්ටිකල් දෙක තේරිච්ච කට්ටිය දාන්න බෑ. yes. තග්ගල්. හරි. හොඳයි නේ කට්ටියටම තේරිලා. හොඳයි. ඉතින් මේ කතාව මෙතන ඉවර වෙනවා. ඒතකොට මේ ධ්වනි වාහනය සහ නලවල කම්පන හොඳ ප්‍රැක්ටිකල් දෙකක් එන්න දෙන්න පුළුවන් විභාගෙට. නමුත් A level භෞතික විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදිහට මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. MCQ වලට හරි මේක අහන්න පුළුවන්. ඒතර මතක් වෙන්නේ මේවා. තමයි රචනා ප්‍රශ්නයක දෙන්න පුළුවන්. අපි දැන් ඊළඟට ආලෝකයව කරමු. තව මේ දෝලන තරංග වල ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. සරල අනුවර්තී චලිතය දෙකක්. අර අවලම්බ වට්ටක එකයි ස්කන්ධයක් දුන්න කියන එකයි. ස්කන්ධයක් දුන්න කියන එකට නම් මට තාම හදන්න බැරි වුණා. අනිකට හැදුවා. ඒක දුන්නා ඔයාලට. අපි එකක් කරමු. දැන් ඔය කැමති අය බලන්න මේ දවස්වල මම වීඩියෝ එකක් කරා මේ කාලය හා සම්බන්ධ පොඩි විනෝදජනක ඒ පැත්තකුත් තියෙන හොඳ ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. කැමති අය බලන්න බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න ඕන නම් මේ හොඳයි නම් ඒකේ ඇත්තටම මේ හොඳ පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඒ කාලය ගැන විනාඩි 10ක විතර පොඩි වීඩියෝ එකක්. ඉතින් ඒක බලන්න. දැන් මම නිකම් කියන්නේ එකේ උදව්වක් විදිහට ගිහලා බලලා එන්නේ ඒක. උදව්වක් විදිහට නෙමෙයි ඇත්තටම ඉතින් ඔයාලා කැමති නම් බලන්න. දෝලනා තරංග ආලෝක ප්‍රැක්ටිකල් වලින් වැඩිම විභාග ප්‍රශ්න ආවේ. දෝලනා තරංග නම් කියන්නේ එහෙම ඔය දෙකෙන් මොකක්ද කියලා දැන් සාමාන්‍යයෙන් ඔය දෙක මාරු වෙවි යන්නේ. එක අවුරුද්දක දෝලනාව ඊළඟ පාර ආලෝකය. දෝලනා තරංග වල වැඩිපුරම අහන්නේ ඔය ධ්වනිමානයයි මම දැන් කියපු නලවල කම්පනයි. දැන් අර අවුරුදු ටික බලුවම පේනවා. ධ්වනිමානයෙන් ගොඩක් වැඩි ඒක.
ඔය නලවල කම්පන වල දෙකක් තියෙනවා ප්‍රැක්ටිකල් හොඳ. ඔය දෙකෙන් තමයි වැඩි ප්‍රමාණය. ඊළඟට ආලෝකය ගත්තොත් නම් ගොඩක් වෙලාට වර්ණාවලි මානය බේස් වෙනවා වැඩි. ඊට පස්සේ කාච ප්‍රිස්මේදී හැම එකෙම වෙනවා සාමාන්‍ය වර්ණාවලි මානය ගොඩක් අවුල් ඇවිල්ලා තියෙනවා. අපි වර්ණාවලි මානය ඊළඟට කරමු. ඒක නම් ටියුට් එක ගන්න අපි ලියාගෙන කරමු මොකද ඒක එහෙම තමයි හොඳ. හරි. අරක ලින්ක් එක දාන්න මම දාන්නම් chat එකට ඕන කැමති අය ගිහින් බලන්න මේකෙන් පස්සේ මේ තප්පරයක් දෙන්න. වර්ණාවලි මානය කරමු දැන්. ඔන්න අර chat එක link එකකුත් දැම්මා. ඒක කැමතියි බලන්න. මේ ඔයාලා යාළුවන්ට කියන්න අනිවාර්යෙන් එන්න කියලා ඊළඟ දවසේ අර කතන්දර ටික ගන්න. දැන් අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. එක දිගට පැය දෙකක් විතර කරමු ඉඳලා. දැන් වෙලාව 10යිනේ. අපි 10:00ට එමු. ඔව් වර්ණාවලි මානයේ අන්තිමටම ආවේ මට ගිය පාර ආවේ 12 තරංගනේ. ගිය පාර ආවේ ධ්වනි මානය. මේ පාර ධ්වනි මානය බොහෝ විට නැති වෙයි. අපි කරා කමන්නේ මේ. බලමු වර්ණාවලි මානය අන්තිමටම ආවේ. ඉතින් 14 ඇවිත් තියෙනවා. 17 18 විතර ආවනේ. බලමු චුට්ටක්. හරි අපි මෙහෙම කරමු. අපි ඉන්ටර්වල් එකක් කරන් 10:00ට එමු. ආවට පස්සේ අපි ඔය ටික බලමු ආයෙ පාර වර්ණාවලි මාන විශේෂයි. හරි එහෙනම් හැමෝම ගිහලා 10:00ට ආයෙ යන්න වෙනවා.